ළමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ ස්කූල් පාඩම පිළිබඳව යම් සිද්ධාන්ත ප්‍රමාණයක් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. ස්කූල් පාඩම ඉතාම සුළු සිද්ධාන්ත කොටසක් අන්තර්ගත පාඩමක්. ඉතාම ලේසියෙන් කරන්න පුළුවන් පාඩමක් නිසා ඉතාම පහසුවෙන් මේ සිද්ධාන්ත කොටස් පාඩම් කරගෙන අපිට අවශ්‍ය කරන ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. මේකේ මේ ප්‍රශ්න පත්‍රයේ ස්කූල් පාඩම ආශ්‍රිතව ලැබෙන ප්‍රශ්න ගැන අපි සලකලා බලුවොත් ස්ට්‍රක්චර් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ සාමාන්‍ය ගොඩනැගෙන්නේ ස්කූල් ආශ්‍රිත සිද්ධාන්ත වලින් සහ යම් ත්‍රිගුණීය ආශ්‍රිත සිද්ධාන්ත වලින්. ඒ නිසා දෙවෙනි ස්ට්‍රක්චර් ප්‍රශ්නේ ඔයගොල්ලන්ට කරන්න පහසු වෙනවා මේ ස්කූල් සිද්ධාන්ත සම්පූර්ණයෙන්ම නිවැරදිව දැන ගැනීම හරහා. ඒ වගේම බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුලත් යම් කිසි MCQ ප්‍රමාණයක් ස්කූල් ආශ්‍රිතව ලැබෙන්න හැකියාවක් තියෙනවා. නිසා සිද්ධාන්තමය වශයෙන් ගත්තොත් ස්කූල් පාඩම දැන් නිවැරදිව ඒ සිද්ධාන්ත කොටස් දැනගෙන සිටීම විශේෂ නිර්දේශක අදාළ කොටස් පමණක් අපි දැනගත යුතුයි. ඒ දැනගෙන සිටීම ඉතා වැදගත් වෙයි. ඔයගලන්ට මේ නෝට් එකක් වශයෙන් මේ කියන කාරණා සටහන් කරගෙන ඒක පාඩම් කිරීමේ හැකියාවක් තියෙනවා. බලමු අපි මේ ස්කූල් එක කියන්නේ මොකක්ද කියලා. ස්කූල් එක කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් අපි අර ආවර්තික වර්ගීකරණයේදී ඒගොල්ලන්ගේ මූල රෝගය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට අවසානතම ඉලෙක්ට්‍රෝනය S නැමැති උපශක්ති මට්ටමට S කියන කාක්ෂිකයට පිරෙනවා නම් අපි එම මූල ද්‍රව්‍ය හඳුනා ගන්නවා S කුණේ මූල ද්‍රව්‍යයක් කියලා. ප්‍රධාන වශයෙන් අපි S කුණ වලට ඉගෙන ගන්නේ පළමු වන කාණ්ඩය සහ දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය. පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයන් තවත් නමක් කියනවා ක්ෂාර ලෝහ කාණ්ඩය කියලා. ලිතියම්, සෝඩියම්, පොටෑසියම් එම කාණ්ඩයට අපි කියනවා ක්ෂාර ලෝහ කාණ්ඩය කියලා. දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වලට අපි කියනවා ශාරීරික පාංශු ලෝහ කාණ්ඩය කියලා. බෙරිලියම්, කැල්සියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් වැනි මූල ද්‍රව්‍යයන් අන්තර්ගත කාණ්ඩය. ශාරීරික පාංශු ලෝහ කාණ්ඩය. ස්කෝල යටතේ අපිට ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ පළමු කාණ්ඩය නොහොත් ශාර ලෝහ කාණ්ඩය සහ දෙවන කාණ්ඩය ශාරීරික පාංශු ලෝහ කාණ්ඩය පිළිබඳව. අපි එක් මාතෘකා යටතේ මේ ස්කෝල පාඩමේ තියෙන සිද්ධාන්ත වර්ගීකරණය කරලා අධ්‍යයනය කරමු. එතකොට අපිට කටපාඩමකින් තොරව ඒ කරුණු නිරන්තරව ග්‍රහණය කර ගැනීම හැකියාවක් තියෙනවා. ගොඩක් තමයි පුරුදු වෙලා තියෙනවා මේ SPD පාඩම කටපාඩම් ස්වරූපයෙන් අධ්‍යයනය කරන්නේ. කටපාඩම් ස්වරූපෙ නෙමෙයි තර්කානුකූල ක්‍රමවේදයක් හරහා එක් කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඒ අදාළ රසායනික ක්‍රියාවලියට හේතු සාධක වන සිද්ධාන්ත අවබෝධ කරගන්නමින් මේ පාඩම කරනවා නම් ඔයගලන්ට පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. අපේ මාතෘකාව පළවෙනි මාතෘකාව තමයි මේ ස්කුණේ මූල ද්‍රව්‍ය. නැත්නම් පළවෙනි කාණ්ඩය සහ දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය. නැත්නම් ශාර ලෝහ කාණ්ඩය සහ ශාරීරික පාංශු ලෝහ කාණ්ඩයේ මූල ද්‍රව්‍යයන් වල ස්වභාවික පැවැත්ම පිළිබඳව අධ්‍යයනය කරන්නේ. අපි ඒකේ පළවෙනි කාණ්ඩය සැලකුවොත් පළවෙනි කාණ්ඩය නැත්නම් ශාර ලෝහ කාණ්ඩය සැලකුවොත් අපි දන්නවා ප්‍රධාන වශයෙන් මූල ද්‍රව්‍ය කීපයක් තියෙනවා කියනවා. අතරම හයිඩ්‍රජන් කියන මූල ද්‍රව්‍යත් මේ ශාර ලෝහ කාණ්ඩය තමයි නැන්නේ. නමුත් හයිඩ්‍රජන් හැරුණු කොටගෙන ශාර ලෝහ කාණ්ඩයේ අනිකුත් සියල්ලක්ම ලෝහ වශයෙන් තමයි සැලකෙන්නේ. හයිඩ්‍රජන් පළමු වන කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් විදිහට සැලකුවත් එයා ලෝහයක් විදිහට සැලකෙන්නේ නැහැ. හයිඩ්‍රජන් හැරුණු කොටගෙන ශාර ලෝහ කාණ්ඩයේ අනිකුත් සියලුම මූල ද්‍රව්‍යයන් ලෝහ වශයෙන් තමයි පවතින්නේ. ඒ වගේම මේගොල්ලන්ගේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය NS1 පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය NS1 මුලින්ම ස්වභාවික ප්‍රාත්ම කියන්නේ මූල ද්‍රව්‍යයන් 10ට වෙලා සෑහෙන සංයෝග පිළිබඳව අධ්‍යයනය කරුවොත් මේ ඊට කලින් කියනකොට මේගොල්ලන්ගේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය NS1 නිසා ඊටම පහසුවෙන් මේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ඒක ධනායනයක් නිර්මාණය කරගන්න. මේ ඒක ධනායනය නිර්මාණය කර ගැනීම හරහා සාධන සංයෝග අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් පෘථිවිය අවකාශයේ පෘථිවිය පෘෂ්ඨය මත මේ පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයන් ස්වභාවිකව පවතින්නේ නැහැ. එච්චර ප්‍රතික්‍රියාශීලී. ඒ නිසා තමයි ඉක්මනින්ම කැටයන නිර්මාණය කරගෙන වෙනත් ඇනයන් සමග සම්බන්ධ වෙලා සංයෝග නිර්මාණය කරගන්න. බොහෝ දුරට පළවෙනි කාණ්ඩයේ සියල්ලක්ම වගේ පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය සාධන සංයෝග සාගරය තුල ද්‍රවණය වෙලා තමයි තියෙන්නේ. කියන්නේ කරදිය වශයෙන් තමයි පවතින්නේ. ආකර ලුණු වගේ සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන ලුණු වල දෙකක් වන ආකර ලුණු සහ ලේවා ලුණු කියලා අපි දන්නවා. ඒකේ ලේවා ලුණු නෙමෙයි ආකර ලුණු කියන જાතිය පෘථිවි පෘෂ්ඨයට මීටර් 16ක් යටින් තියෙන මදර් රොක් එක නැත්තම් මව් පාෂාණයට යටින් ජලය ළඟා නොවන ස්ථානවල තැන්පත් වෙලා තියෙන්න පුළුවන්. නමුත් විශාල වශයෙන් සිට තා බහුතර ප්‍රමාණයක් තියෙන්නේ ගොඩබිම ඉවත් කරලා ඒගොල්ලෝ සාගර තුළ දීම හරහා. මේකේ අපි පරිණාමව මේ සෝඩියම් ක්ලෝරයිඩ්
සෝඩියම් කියන මූලද්‍රව්‍ය මූලික වෙලා නිර්මාණය කරගන්න එක සංයෝගයක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. මේ සෝඩියම් ක්ලෝරයිඩ් වලට අපි කියනවා පාෂාණ ලුණු කියනවා. පාෂාණ ලුණු. මේ වාග්ග දෙකක් තියෙනවා. ඇත්තටම ලේවා වලින් නිර්මාණය කරගන්න සෝඩියම් ක්ලෝරයිඩ් සහ ආකර ලුණු කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ වගේම මේ සංයෝගය Na2 B4O7.10ක් චලිත. මේ සංයෝගයට අපි කියනවා බොරැක්ස් කියලා. බොරැක්ස් කැටගරියක් කියන්නේ Na2B4O7.10ක් චලිත සෝඩියම් මූලික වෙලා නිර්මාණය කරගන්න සංයෝගයක් තමයි බොරැක්ස් කියලා කියන්නේ. ඒ වගේම පොටෑසියම් වලින් නිර්මාණය කරගන්න සංයෝගයක් තමයි KCl නැත්නම් සිල්වයිට් කියන සංයෝගය. ඊටමදම पोटेशियम मूल के वेला निर्माण करगन्ना पोटेशियम क्लोराइड मैग्नीशियम क्लोराइड अयक चल මේකට කියනවා खाण लाइट කියලා. මෙන්න මේ සංයෝග තමයි පළවෙනි කාණිගත ශාරලෝහ මූලික වෙලා නිර්මාණය කරගන්න ස්වභාවික බවන සංයෝග වශයෙන් අපිට අධ්‍යයනය කරන්න තියෙනවා. අපි දෙවන කාණ්ඩය සැලකුවා. දෙවන කාණ්ඩේ මූල ද්‍රව්‍ය නැත්නම් ශාරීරික පාංශු ලෝහ කාණ්ඩය. මේගොල්ලෝ නම් ශාරීරික පාංශු ලෝහ නම් සාමාන්‍යයෙන් ගොඩවිලක් බලා ගන්න පුළුවන් මේගොල්ලෝ හදන සංයෝග. දැන් කැල්සියම් කාබනේට් වගේ ඒවා නුගල් මාතලේ ප්‍රදේශයේ ගොඩවිලක් තියෙනවා. ඒ වගේම සිප්පිකටු බෙලිකටු වගේ ඒවා සාගරයේ තුලත් තැන්පත් වෙලා තියෙනවා. එතකොට ඒකයි කියන්නේ ශාරීරික පාංශු ලෝහ කියලා කියන්නේ. අපිට ගොඩවිල තුලත් මේ සංයෝග බලා ගන්න පුළුවන්. ශාරීරික පාංශු ලෝහ වශයෙන් නිර්මාණය කරන සංයෝග ඒ වගේම සාගරයේ තුලත් පවතින්න පුළුවන්. අපි දෙවන කාණ්ඩයේ සැලකුවොත් දෙවන කාණ්ඩයේ ප්‍රධාන වශයෙන් බෙරලියම්ගේ පටන් අරගෙන बेरियम दක්වා තියෙන මූල ද්‍රව්‍ය තමයි අධ්‍යයනය කරන්න තියෙන්නේ. මේකේ දෙවනකාන්නේ මූල ද්‍රව්‍ය නැත්නම් ශාරීරික පාංශු ලෝහ සැලකුවොත් මේ මූල ද්‍රව්‍ය වල පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ns2 නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් sp පූර්ණ ස්ථායි අවස්ථාවේ තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන දෙක ඉවත් කිරීම පළවෙනි කාණ්ඩයෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන තරම් පහසු නැහැ. නිසා මේකේ හැදෙන ද්විත්ව ධනායනය පළමු කාණ්ඩයෙන් හැදෙන ඒක ධනායනය සෑදෙන කොට ටිකක් අමාරුයි. ඒ නිසා පැහැදිලිවම පළමු කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වලට වඩා දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල රසායනික ප්‍රතික්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කිරීමට සිදුවන නිසා අන්‍යාදායනීකරණ ශක්තිය නිසා ලාභයක් වන නිසා කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ ස්වභාවික පැවැත්ම ගැන ඉගෙන ගන්න එක. මේ දෙවන කාණ්ඩය තුල තියෙන කැල්සියම් සහ මැග්නීසියම් කියන මූල ද්‍රව්‍ය දෙකම සම්බන්ධලා තියෙන එක ස්වභාවික සංයෝගයක් තමයි කැල්සියම් කාබනේට් මැග්නීසියම් කාබනේට්. ඒකට අපි කියනවා ඩොලරයිට් කියන සංයෝගය. कैल्शियम कार्बोनेट मैग्नीशियम कार्बोनेट कैल्शियम सह मैग्नीशियम संबंधලා නිර්මාණය කරගන්න සංයෝගයක්. ඒ වගේම मैग्नीशियम මූලික වෙලා හදන තවත් සංයෝගයක් තමයි मैग्नीशियम कार्बोनेट නැත්නම් අපි එකට කියනවා मैग्नेसाइट කියලා. मैग्नेसाइट ඒ වගේම मैग्नीशियम क्लोराइड එතන කියනවා मैग्नीशियम सल्फेट ජලය. මේ සංයෝගයට අපි කියනවා කීසරයිට් කියලා. කීසරයිට් ඒ වගේම කාණ්ඩයට අපි ඉස්සරහට මේ සංයෝග ගැන ඉගෙන ගත්තා. ඒ සංයෝගයේ මැග්නීසියම් තියෙන හින්දා දෙවන කාණ්ඩයේ සංයෝග වල එකක් ගන්න පුළුවන්. පොටෑසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් ක්ලෝරයිඩ් .6ක් චාලය කියන සංයෝගය. මේ සංයෝගයට අපි කියනවා කාණ්ඩලයිට් කියලා. කාණ්ඩ. මේ තමයි කැල්සියම් මැග්නීසියම් වැනි දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය සම්බන්ධලා නිර්මාණය කරන සංයෝග. ඒ වගේම වාණිජමය වශයෙන් ඉතා වැදගත් කරන සංයෝග දෙකක් තියෙනවා. දෙවන කාණ්ඩයේ සංයෝග දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය සාධන සංයෝග වලින්. ඒක තමයි මේ ඇපටයිට්. අපි දන්නවා ඇපටයිට් කියලා කියන්නේ පොහොර වර්ගයක්. දීර්ඝ කාලික භෝග සඳහා පාවිච්චි කරන පොහොර වර්ගයක්. ඒක ජල ද්‍රාව්‍යතාවය අඩුයි. ඒ ඩොලමයිට් අරගෙන අල්පාම්ලණය වැඩි ක්‍රියාකාරකම් හරහා ජල ද්‍රාව්‍යතාව වැඩි කරගෙන සුළු නැත්නම් කෙටි කාලික භෝග සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මේ ඇපටයිට් ඉන්න සංයෝගය තුනක් Ca3PO4 පොදු වශයෙන් තියෙන CaH2 ආකාරයෙන් තියෙනවා. ඒ තමයි අපරයිට් වල පොදු සූත්‍රය. මේ X නැමැති කාණ්ඩය තුල OH- කාණ්ඩ, Cl- කාණ්ඩ සහ F- කාණ්ඩ අන්තර්ගත වෙන්න පුළුවන්. මේ X වල වලට OH- කාණ්ඩයක් තිබ්බොත් අපි ඒකට කියනවා හයිඩ්‍රොක්සි ඇපටයිට් කියලා. X වල වලට ක්ලෝර කාණ්ඩයක් තිබ්බොත් Cl- ඒකට අපි කියනවා ක්ලෝරෝ ඇපටයිට් කියලා. X කාණ්ඩයට ෆ්ලෝරෝ කාණ්ඩයක් තිබ්බොත් ඒකට කියනවා ෆ්ලෝරෝ ඇපටයිට් කියලා. මේක වාණිජමය වශයෙන් ඉතා වැදගත් වන සංයෝගයක්. පොහොර වශයෙන් පාවිච්චි කරනවා රබර්, පොල් වගේ දීර්ඝ කාලික භෝග සඳහා. අපිට එහි ජල ද්‍රාව්‍යතාවය ඉතා අඩු නිසා සාකලට එම පොහොර ලබා ගැනීම ඉතාම සීඝ්‍රතාවය ගොඩක් අඩුවෙන් සිද්ධ වෙන්නේ. ජල ද්‍රාව්‍යතාව වැඩි කර ගැනීම සඳහා විවිධ ක්‍රමවේද පාවිච්චි කරනවා. ඒකට අපිට කර්මාන්ත රසායනෙ
පොහොර නිෂ්පාදනය ඇති ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම වාණිජ වශයෙන් වැදගත්කම තවත් සංයෝගයක් තමයි කැල්සියම් සල්ෆේට් බොන්ඩ් දෙකයි. මෙයාට අපි කියනවා ජිප්සම් කියලා. ජිප්සම් පාවිච්චි කරන්නේ සිමෙන්ති කර්මාන්තයේ නිෂේධකයක් වශයෙන්. සිමෙන්ති වල කැටයසිමේ ක්‍රියාවේ වේගවත්භාවය අඩු කිරීම සඳහා කැල්සියම් සල්ෆේට් දෙකක් ජලය නැත්නම් ජිප්සම් ඒ සිමෙන්ති වල අන්තර්ගත සංයෝග වලට මිශ්‍ර කිරීමක් සිදු කරනවා යම්කිසි අනුපාතයකින්. මෙන්න මේ සංයෝග තමයි ශාරීරික පාංශු ලෝහ නැත්නම් කැල්සියම් මැග්නීසියම් වගේ මූල ද්‍රව්‍යයන් මූලික වෙලා නිර්මාණය කරගන්න සංයෝග. මේ තමයි ස්කෝනේ ශාර ලෝහ සහ ශාරීරික පාංශු ලෝහ වල ස්වභාවික ප්‍රාක්ෂම පිළිබඳව ඔයගොල්ලන්ට කියන්න තියෙන කාරණා ටික. මේක නෝට් එකක් වශයෙන් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. අපි ඊගාවට බලමු ස්වභාවිකව පැවැත්මට පස්සේ පළමුවන කාණ්ඩයේ මූල ද්‍රව්‍යයන් සහ දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍යයන් වල තියෙන නැඹුරුතා මොනවාද? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යම් පොදු ගුණ. අපි මේකෙත් පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයන් සැලකුවොත් එකවර කාණ්ඩ. පළමුවන කාණ්ඩයේ මූල ද්‍රව්‍යයන් සැලකුවොත් පළවෙනි කාණ්ඩයේ ලෝහ සියල්ලක්ම දිලිසෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ අලු පැහැයෙන් යුක්තයි. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය NS1 ඉලෙක්ට්‍රෝන ඉතාම පහසුවෙන් ඉවත් කරලා ඒක ධනායනස ඇදීමේ හැකියාවක් තියෙනවා. කැපිටල් A ඉලෙක්ට්‍රෝන ඉක්මනින් ඉවත් කරලා A+ ඇදීමේ හැකියාවක් තියෙනවා. ප්‍රථම අයනීකරණ ශක්තිය ඉතාම අඩුයි. කාණ්ඩයේ පහළට යන වෙලෙදී පරමාණු කාර්යය වැඩි වෙන නිසා අපි ගමු ලිතියම් වල පරමාණු කාර්යයට වඩා සෝඩියම් වල පරමාණු කාර්යය වැඩි. ඊගාට පොටෑසියම් වල පරමාණු කාර්යය ඊටත් වඩා වැඩි. පරමාණු කාර්යය වැඩි වෙන නිසා ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාව ඉතා වැඩි. ඒ නිසා කැටයන් ඇදීමේ හැකියාව වැඩි නිසා කාණ්ඩයේ පහළ යන විට පරමාණුක අරය වැඩි වෙනවා. පරමාණුක අරය වැඩි වෙන නිසා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම පහසු වෙනවා. අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට අවශ්‍ය කරන ශක්තිය අඩු වීමක් තියෙනවා. කැටයන් ඇදීමේ නැඹුරුතාව වැඩි. ඒ නිසා තමයි රසායනික ප්‍රතික්‍රියාකාරීත්වයත් කාණ්ඩයේ පහළට වැඩි වෙනවා කියලා කියන්නේ. ඒ වගේම ස්කෝනේ පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය සැලකුවොත් ඉතා ඉහළ විද්‍යුත් හා තාප සංනායකතාවයක් තියෙනවා. සෝඩියම් පොටෑසියම් වැනි දැලිසක් සැලකුවොත් එම ජලාශය සෝඩියම් පරමාණුවක් විසින් සපයන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකයි. කියන්නේ සෝඩියම් දැලිස සැලකුවොත් සෝඩියම් ප්ලස් අයනය සහ ඉලෙක්ට්‍රෝන තමයි ඒ දැලිස තුල අන්තර්ගත වෙන්නේ. පළමු කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් විසින් දැලිසට සපයන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකක් නිසා මේගොල්ලෝ අතර තියෙන ලෝහක බන්ධනත් තරමක් දුර්වලයි. මෘදු ලෝහ වශයෙන් තමයි පවතින්නේ. කාණ්ඩයේ පහළට යන විට මෘදු වායය තවත් වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන සහ කැටයන් අතර තියෙන මේ ලෝහක බන්ධනය එච්චර ප්‍රබල බන්ධනයක් නෙවෙයි. හේතුව ඉලෙක්ට්‍රෝන ජලාශයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩු නිසා එක් පරමාණුවකින් එක් ඉලෙක්ට්‍රෝනයක් පමණයි ජලාශයට සපයන්නේ. ලෝහක බන්ධනය අඩුයි, ශක්තිමත්භාවය අඩුයි, මෘදු ආකාරයෙන් තමයි පවතින්නේ. ඒ වගේම ඝනත්වයත් වෙනත් ලෝහ වලට සාපේක්ෂව ඝනත්වයක් අඩුයි. අපි දන්නවා සෝඩියම් වගේ ලෝහ ජලය මත පාවෙනවා කිය. ඒ වගේ කාරණා කීපයක් තමයි පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයන් ගැන අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ නැඹුරුතාව පිළිබඳව. යම් විශේෂ ගුණ. තව ඩයක් කිව්වොත් ඔක්සිකරණය වීමේ හැකියාව කාණ්ඩයේ පහළට වැඩි වෙනවා. ඒ නිසා ඔක්සිහාරක ගුණය වැඩි. කාණ්ඩයේ පහළට ඔක්සිකරණය වීමේ හැකියාව වැඩි වෙන නිසා වෙනත් කෙනෙක්ව ඔක්සිහරණය කිරීමේ හැකියාවත් වැඩි. ඒ නිසා කාණ්ඩයේ පහළට යන විට ඔක්සිහාරක ගුණය වැඩි වෙනවා. ලෝහවල මෘදුභාවයත් වැඩි වෙනවා. අපි දෙවන කාණ්ඩයට ගියොත් ඒකේ තව කාරණාවක් තියෙනවා. මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ විදුලිය සංඥානය කිරීම සහ තාපය සංඥානය කිරීමේ හැකියාවත් වැඩි. ඒ වගේ කාරණා දෙකක් අපි දැනගන්න තියෙනවා. දෙවන කාරණේ මොනවද විසඳපොත් දෙවන කාරණේ ඉහළින්ම පවතින බෙරිලියම් සහ මැග්නීසියම් කියන මූල ද්‍රව්‍යයන් සාමාන්‍යයෙන් මෘදු සහ අලු පැහැයෙන් යුක්තයි. ඒ වගේම අනෙකුත් මූල ද්‍රව්‍යයන් මෘදු සහ නැත්නම් රිදී පැහැයෙන් යුක්ත වෙනවා. බෙරිලියම් සහ මැග්නීසියම් හැරෙනකොට අනෙක් මූල ද්‍රව්‍යයන් සියල්ලක්ම රිදී පැහැයෙන් යුක්ත වන මූල ද්‍රව්‍යයන් වශයෙන් තමයි පවතින්නේ. මේගොල්ලන්ගේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය NS2. මේ නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කිරීමේ හැකියාව සාපේක්ෂව අඩුයි. ඒ සඳහා විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා. මේ නිසා පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වලට සාපේක්ෂව දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා කැටයන් සැදීමේ හැකියාව අඩු වෙනවා. පැහැදිලිවම පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වලට වඩා දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාකාරීත්වය අඩුයි. රසායනික වශයෙන් ප්‍රතික්‍රියාකාරීත්වය අඩුයි. ඒ වගේම අරයන් අඩුයි. සෝඩියම් ගේ මූල ද්‍රව්‍යයට වඩා මැග්නීසියම් කියන මූල ද්‍රව්‍ය පරමාණු කාර්ය අඩු වෙන නිසා විද්‍යුත් ඍණතාවයක් වැඩි වෙනවා. පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වලට සාපේක්ෂව දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල කැටයන් සැදීමේ හැකියාවත් අඩුයි. දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල ඝනත්වය සැලකුවොත් සාමාන්‍යයෙන්
අර ඒකක පරිමාණක ව්‍යාප්ත වෙලා තියෙන ස්කන්ධය සැලකුවොත් පරමාණුකාරය අඩු වෙන නිසා පළමුවන කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය වලට සාපේක්ෂව දෙවන කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය වල පරමාණුකාරය අඩු වීම නිසා මේ ඝනත්වයේ වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒකක පරිමාණක ස්කන්ධය වැඩි වීමක් සිද්ධ වෙනවා පරමාණුක අරය අඩු වෙන නිසා. ඒ වගේම ලෝහක බන්ධන වල ප්‍රබලතාවය වැඩි පළවෙනි කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය වලට වඩා දෙවන කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය වල. මොකද සෝඩියම් දැල්ස තුළදී සෝඩියම් පරමාණුක් විසින් සපයන්නේ එක් ඉලෙක්ට්‍රෝනයක් පමණයි. sodium plus electron sodium plus electron sodium plus electron මේ ඇතුළේ ලෝහ බන්ධනයේ ප්‍රබලතාවයට වඩා අපි දන්නවා මැග්නීසියම්ගේ දැල්ස තුළ දෙවන කාණ්ඩයේ මුල් ද්‍රව්‍යයක් විසින් සාධන දැල්ස තුළදී මැග්නීසියම් පරමාණුක් විසින් ඉලෙක්ට්‍රෝන දෙකක් දලාසයට සපයයි. මැග්නීසියම් ධන දෙක අයනය සෑදෙනකොට එක් කැටයනයක් විසින් ඉලෙක්ට්‍රෝන දෙකක් සැපීම සිද්ධ වෙනවා. මේ නිසා ඉලෙක්ට්‍රෝන ජලාශය තුළ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වීම නිසා නිර්මාණය කරගන්න ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩි නැත්නම් ලෝහක බන්ධනයේ ප්‍රමාණය වැඩි නිසා ප්‍රබලතාවය වැඩි නිසා ලෝහමය ගුණ අතින් ගත්තොත් නැත්නම් ලෝහයේ ශක්තිමත් භාවය අතින් ගත්තොත් පළවෙනි කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය වලට වඩා දෙවන කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය ශක්තිමත් භාවයෙන් වැඩි. ඔක්සිකරණය වෙන හැකියාව වැඩි. රසායනික සංයෝග සාධනවලදී පළවෙනි කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ඔක්සිකරණ අංකය ධන 1යි දෙවන කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය වල ඔක්සිකරණ අංකය ධන 2යි පරමාණුකාරය අඩුයි. මේ වගේ ඊටාම සුළු සුළු කාරණා කීපයක් තමයි අපිට මුලින්ම මූල ද්‍රව්‍ය වල නැඹුරුතාවය අධ්‍යයනය කරන්න තියෙන්නේ. අපි එතන එහාට ස්කෝලේ සිද්ධාන්ත සරකලා බලමු. අපි ළමයි ඊගාට බලන්න ඕන මේ ශාර ලෝහ සහ ශාරීරික පාංශු ලෝහ වල වාතය සමග සිදු කරන ප්‍රතික්‍රියාවල් පිළිබඳ. මේක ඉතා වැදගත් ප්‍රතික්‍රියා ප්‍රමාණයක් අන්තර්ගත කොටසක්. ඒ නිසා අපි තාම උමනාවේ මේ පිළිබඳව බලන්න ඕන සහ පාඩම් කරන්න ඕන ඒ කාරණා සියල්ලක්. මුලින්ම වවු ශාර ලෝහ නැත්නම් පළවෙනි කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය වාතය සමග දක්වන ප්‍රතික්‍රියාව කොහොමද කියන්නේ? सामान्य पालवना कांडे सियलुम मूलद्रव्य लिथियम सोडियम पोटेशियम ये सियलुम मूलद्रव्य कांडे पालती अमुक मूलद्रव्य सीसियम रुबिडियम වැනි मूलद्रव्य සියල්ලක්ම සාමාන්‍යයෙන් වෝල්ටු සමග ඔක්සයිඩ් නිර්මාණය කරගන්නවා. හැබැයි නිම දෙන ලිතියම් වෝල්ටු සමග ඔක්සයිඩ් අපි ලිතියම් කියන मूलद्रव्‍ය සාමාන්‍ය වාතයේ දීලා තිබ්බොත් සහ අනෙක් मूलद्रव्‍යයන් වාතයේ දීලා තිබ්බොත් වෝල්ටු සමග ඔක්සයිඩ් නිර්මාණය කර ගැනීමක් සිද්ධ වෙනවා. වාතය තුළ දහනය කිරීමක් සිදු කෙරුවොත් ලිතියම් වෝල්ටු සමග ලිතියම්ගේ ඔක්සයිඩ් නිර්මාණය කරගන්නවා. ලිතියම් කියන මූලද්‍රව්‍ය වෝල්ටු සමග ලිතියම් ඔක්සයිඩ් නිර්මාණය කරගන්නවා. ඒ වගේම ලිතියම් කියන මූලද්‍රව්‍යයට පුළුවන් වෝල්ටු සමග ඔක්සයිඩ් නිර්මාණය කර ගැනීමට අමතරව වායු ගෝලීය බහුල වශයෙන් තියෙන 78ක පමණ ප්‍රමාණයක් තියෙන N2 සමග ප්‍රතික්‍රියා කරලා ලිතියම්ගේ नाइट्राइड निर्माण करगන්න ලිතියම් නයිට්‍රයිඩ් ලිතියම් ඔක්සයිඩ් සාමාන්‍ය සුදු පාට කුඩක් වශයෙන් තමයි පවතින්නේ සුදු පැහැති කුඩක් ලිතියම් නයිට්‍රයිඩ් රතු පැහැති කුඩක් වශයෙන් පවතින්නේ රතු පැහැති කුඩක් වශයෙන් තමයි ලිතියම් නයිට්‍රයිඩ් පවතින්නේ ලිතියම් නයිට්‍රයිඩ් රතු පැහැති කුඩක් වශයෙන් තමයි පවතින්නේ මතක තියාගන්න ලිතියම් වායු ගෝලය තුල දහනය කරනකොට ඕඩුවට අමතරව ඕඩු සමග ඔක්සයිඩ් සෑදීමට අමතරව ලිතියම් N2 සමග නයිට්‍රයිඩ් සෑදීමේ හැකියාවක් තියෙනවා. ඔය ස්ක්‍රූවේ තියෙන සංයෝගවල වර්ණවත් සංයෝගයන් වලට ඉතාම අල්ප උදාහරණ දෙකක් තමයි තියෙන්නේ. ඒකෙන් එකක් තමයි මේ ලිතියම් නයිට්‍රයිඩ් කියන සංයෝගය. මේක රතු පැහැදිලි කුඩක් විදියට අපි මතක තබා ගන්න ඕන. ලිතියම් දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වලට සාපේක්ෂ වශයෙන් සමානකමක් දක්වනවා. එම තත්වය පැහැදිලි කරන එක් උදාහරණයක් තමයි මේ තියෙන්නේ. කාණ්ඩයේ පහළින් තියෙන අනිකුත් මූල ද්‍රව්‍ය සැලකුවොත් सोडियम නැමැති මූලද්‍රව්‍ය සැලකුවොත් සෝඩියම් O2 සමග මුලින්ම ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ඔක්සයිඩ් එක හදනවා. නමුත් මේ සෝඩියම් ඔක්සයිඩ් අස්ථායි. මේ සංයෝග අස්ථායි. සෝඩියම් ඔක්සයිඩ් අස්ථායි වීම නිසා තවදුරටත් ප්‍රතික්‍රියා කරනවා මේ සෝඩියම් ඔක්සයිඩ්. සෝඩියම් ඔක්සයිඩ් තවදුරටත් O2 සමග ප්‍රතික්‍රියා කරලා සෝඩියම් පෙරොක්සයිඩ් එකක් නිර්මාණය කරගන්නවා. සෝඩියම් පෙරොක්සයිඩ්. සෝඩියම් පෙරොක්සයිඩ් නිර්මාණය කරගත්තට පස්සේ තවදුරටත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. सोडियम पेरोक्साइड की संयोग स्थान दत्विदी इतना बहुल वशයෙන් මේ තමයි බහුල ප්‍රතිඵලය තමයි පෙරොක්සයිඩ් එක ඊටාම සුළු ප්‍රතිඵලය තමයි ඔක්සයිඩ්. ඒතකොට අපි දැනගන්න ඕන ලිතියම් O2 සමග ඔක්සයිඩ් එක පමණයි හදන්නේ. මේ ලිතියම් ඔක්සයිඩ් ස්ථායි සුළු පැහැති කුඩක් වන ලිතියම් ඔක්සයිඩ් ස්ථායි. ලිතියම් ඔක්සයිඩ් එකෙන් කවදාවත් ලිතියම් පෙරොක්සයිඩ් නිර්මාණය කරගන්නේ නැහැ.
නමුත් සෝඩියම් O2 සමග සෝඩියම් ඔක්සයිඩ් නිර්මාණය කරගන්නවා. ඒක අස්ථායීම නිසා ඒ සෑදෙන සෝඩියම් ඔක්සයිඩ් නමක O2 සමග සෝඩියම් පෙරොක්සයිඩ් නිර්මාණය කරගන්නවා. සෝඩියම් පෙරොක්සයිඩ් නිර්මාණය වුණාට පස්සේ ඒ සංයෝගයේ ස්ථායි බහුල ප්‍රතිඵලය වශයෙන් තියෙන මෙන්න මේ සෝඩියම් පෙරොක්සයිඩ් එක සෝඩියම් ඔක්සයිඩ් කියන සංයෝගය ඉතා අල්ප වශයෙන් තමයි පවතින්නේ. අපි දැනගන්න ඕන කාරණාවක් තියෙනවා ලිතියම් නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියා කරාට වායු ගෝලය තුල දහනය කිරීමේදී සෝඩියම් නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යත් එක්ක කිසිම රසායනික ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ කියන. පළමු කාණ්ඩයේ ලිතියම් පමණයි N2 සමග දහනය වෙලා ලිතියම් නයිට්‍රයිඩ් හදන්නේ. සෝඩියම් හෝ කාණ්ඩයේ පහළින් පවතින කිසිදු මූලද්‍රව්‍යයක් O2 සමග ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා ඔක්සයිඩ් සාධනයෙන් ප්‍රතික්‍රියා කළාට N2 සමග නයිට්‍රයිඩ් හදන්නේ නැහැ. පොටෑසියම් වලත් අපිට වැදගත් කාරණාවක් තියෙනවා. මේ අයත් මතක තියාගන්න සෝඩියම්නේ අවසාන වශයෙන් හැදෙන සෝඩියම් පෙරොක්සයිඩ් පමණයි. සෝඩියම්ගේ සුපරොක්සයිඩ් දක්වා යන්නේ නැහැ. සෝඩියම්ගේ පෙරොක්සයිඩ් තමයි ස්ථායි සංයෝගයේ වශයෙන් පවතින්නේ. අපි පොටෑසියම් සහ ඊට පහළින් පවතින අනිකුත් මූලද්‍රව්‍ය සල්පොත් මොකද අපි දන්නවා කාණ්ඩයේ පහළට යනකොට රසායනික ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මේකේ පොටෑසියම් මුලින්ම O2 සමග ප්‍රතික්‍රියා කරලා පොටෑසියම් ඔක්සයිඩ් නිර්මාණය කරගන්නවා K2O. මෙම සංයෝගය ඉතාමත් අස්ථායි. මේ K2O කියන සංයෝගය පවතින්නේම නැහැ. මේ නිර්මාණය කරගත්ත K2O කියන සංයෝගය නැවතත් මේ ප්‍රතික්‍රියාකාරීත්වය අධික වීම නිසා K2O නැවතත් O2 සමග ප්‍රතික්‍රියා කරලා පොටෑසියම්ගේ පෙරොක්සයිඩ් නිර්මාණය කරගන්නවා. මේ නිර්මාණය කරගත්ත පෙරොක්සයිඩ් සෝඩියම් වල නම් ස්ථායි. නමුත් පොටෑසියම් වල අස්ථායීත්වය නෙවෙයි. පොටෑසියම් පෙරොක්සයිඩ් අස්ථායි. ඒ නිසා තමයි පොටෑසියම්ගේ පෙරොක්සයිඩ් තවදුරටත් ප්‍රතික්‍රියා කරන්නේ වායු ගෝලීය O2 සමග. තවදුරටත් ප්‍රතික්‍රියා කරලා පොටෑසියම්ගේ සුපරොක්සයිඩ් හදනවා. සුපරොක්සයිඩ් නැමැති සංයෝගය හදනවා. මේ සුපරොක්සයිඩ් සංයෝගය හදුනාට පස්සේ එම සංයෝගය නම් ස්ථායි. එතකොට පොටෑසියම්ගේ ඔක්සයිඩ් හෝ පෙරොක්සයිඩ් සෑදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හැදුනත් එම සංයෝගයේ නමද සුපර් ඔක්සයිඩ් දක්වාම යනවා. කාණ්ඩේ පහළට යන විට රසායනික ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි වීම තමයි මේකට හේතුව. දැනගන්න ඕන කාරණාව තමයි පොටෑසියම් N2 සමග නයිට්‍රයිඩ් එන හදන්නේ නැහැ. නැත්නම් N2 සමග රසායනික ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. පොටෑසියම් හෝ සෝඩියම් ඒ වගේම කාණ්ඩේ පහළින් පවතින කිසිම මූලද්‍රව්‍යයක් N2 සමග ප්‍රතික්‍රියාකාරීත්වය දක්වන්නේ නැහැ. ලිතියම් ඔක්සයිඩ් ප්‍රමාණය හදාගත්තේ සෝඩියම් ඔක්සයිඩ් සහ පෙරොක්සයිඩ් හදාගත්තා බහුතර බලයේ පෙරොක්සයිඩ් ඔක්සයිඩ් කවුරුටත් ප්‍රතික්‍රියා කරා පොටෑසියම් ඔක්සයිඩ් හදුනට පස්සේ තවත් ප්‍රතික්‍රියා කරනවා පෙරොක්සයිඩ් හදුනට පස්සේ තවත් ප්‍රතික්‍රියා කරනවා අවසාන ප්‍රතිඵලය සුපරොක්සයිඩ් මේ ක්‍රියාව පොටෑසියම් විතරක් නෙවෙයි ඊට පහළින් පවතින රුබීඩියම් සහ සීසියම් කියන මූලද්‍රව්‍ය දෙකම මෙන්න මේ ආකාරයෙන් ප්‍රතික්‍රියා කරනවා. එතකොට අපි පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වාතය තුල දක්වන ප්‍රතික්‍රියාව සැලකුවොත් ඔක්සිජන් සමග දහනය කිරීමේදී ලිතියම් O2 සමග දහනය වෙලා ඔක්සයිඩ් විතරයි හදන්නේ N2 එක්ක නයිට්‍රයිඩ් හදා ගන්නවා සෝඩියම් N2 සමග ප්‍රතික්‍රියාවක් නැහැ O2 සමග ඔක්සයිඩයට අමතරව පෙරොක්සයිඩ් හදා ගන්නවා පෙරොක්සයිඩ් තමයි බහුතර බලය ඔක්සයිඩ් ඇත්තටම පවතින්නේ නැති තරම් පොටෑසියම් රුබීඩියම් සහ සීසියම් කියන මූලද්‍රව්‍ය තුනම N2 සමග ප්‍රතික්‍රියාවක් නැහැ සුපරොක්සයිඩ් දක්වාම ප්‍රතික්‍රියා වෙනවා ඔක්සයිඩ් සහ පෙරොක්සයිඩ් අස්ථායීව පවත්වා ගැනීම. අවසාන ප්‍රතිඵලය සුපරොක්සයිඩ්. මේ මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් සමග දක්වන ප්‍රතික්‍රියාවක් අපි සැලකුවොත් හයිඩ්‍රජන් මේ කියන O2 සමග දක්වන ප්‍රතික්‍රියාව හයිඩ්‍රජන් සමග දක්වන ප්‍රතික්‍රියාව සැලකුවොත් පළමු කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියා කරලා ඝන අයනික සංයෝග වන හයිඩ්‍රයිඩ් නිර්මාණය කරගන්නවා. මේගොල්ලෝ ඝන අයනික සංයෝග වශයෙන් තමයි තියෙන්නේ. ඉතාලම දැඩි අයනික භාගයක් වෙන සංයෝගය. ලිතියම් හයිඩ්‍රයිඩ්. ඒ වගේම සෝඩියම්. සෝඩියම් H2 සමග සෝඩියම් හයිඩ්‍රයිඩ් කියන ඉතා දැඩි අයනික සංයෝගයක් තමයි නිර්මාණය කරගන්නේ. අයනික සංයෝගය සෝඩියම් හයිඩ්‍රයිඩ්. ඒ වගේම පොටෑසියම් කියන ගානේ H2 වායු සමග පොටෑසියම් හයිඩ්‍රයිඩ් කියන ඝන අයනික සංයෝග නිර්මාණය කරගන්නවා. එන්න මේ නිර්මාණය කිරීම හරහා ඝන අයනික සංයෝග ලබා ගන්න පුළුවන්. මේ තමයි වායු ගෝලය තුල සාමාන්‍ය දහනය කරනකොට සිදුවන ක්‍රියාව. O2 සහ N2 සමග ප්‍රතික්‍රියාවලිය ඉගෙන ගත්තා. ඒ වගේම H2 සමග දහනය කෙරුවොත් මොකද වෙන්නේ කියන කාරණාවක් අපි දැන් දන්නවා. පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල. අපි තවදුරටත් ඉස්සරහට ගියොත්
අර ලිතියම්ගේ නිර්මාණය කරගත්ත වාතය තුළ දහනය නිර්මාණය කරගත්ත ලිතියම් කියන මුල් ද්‍රව්‍ය O2 සමග ප්‍රතික්‍රියා කරලා නිර්මාණය කරගත්ත ලිතියම්ගේ ඔක්සයිඩය සහ ඒ වගේම ලිතියම්ගේ සොලිඩ් එක N2 වායුව සමග ප්‍රතික්‍රියා කිරීම නිර්මාණය කරගත්ත ලිතියම් නයිට්‍රයිඩ් Li3n කියන සංයෝගය. මේක රතු පාට කුඩක් කියලා ඉස්සෙල්ලා කිව්වා. මේක සුදු පාට කුඩක්. මේ ඔක්සයිඩ් සහ නයිට්‍රයිඩ් අපි එක්ක පුළුවන් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. ඒ වෙලාවේ ලිතියම්ගේ ඔක්සයිඩය ජලය සමග ප්‍රතික්‍රියා කෙරුවොත් අවසාන ප්‍රතිඵලයේ වශයෙන් හැදෙන්නේ ප්‍රබල භාෂ්මික ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ද්‍රවණය. ඒ වගේම ලිතියම් නයිට්‍රයිඩ් Li3n කියන ඝන සංයෝගය O2 සමග ප්‍රතික්‍රියා කෙරුවොත් ලිතියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් සහ H2 වායුව අපිට බලා ගන්න පුළුවන්. H2 ගෑස් එක. ඇමෝනියා ගෑස් එක ලබා ගන්න පුළුවන්. ලිතියම් නයිට්‍රයිඩ් ජලය O2 සමග ප්‍රතික්‍රියා කරුවොත් ඇමෝනියා වායුව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ඇමෝනියා කියලා කියන්නේ කටුක ගන්ධයක් සහිත වායුවක්. ඇමෝනියා වායුව වෙනම රසායනිකව හඳුනා ගැනීමේ ක්‍රියාපිළිවෙල දීගොනුව පාඩමේදී අපි ඉගෙන ගන්නවා. ඇමෝනියා කටුක ගන්ධයක් සහිත වායුවක් වීම නිසා හඳුනා ගැනීමට පුළුවන්. ඒ වගේම ඇමෝනියා පිටවන ස්ථානයේ ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන සුදු පාට ඝනය සෑදීම සුදු පාට වායුව සෑදීම පිණිස HCl තැවුණු HCl බෝතලේ මුඩිය ඇල්ලුවොත් ඇමෝනියා පිටවන ස්ථානයකට එම HCl තැවුණු HCl බෝතලේ මුඩිය අපි ඇල්ලුවොත් සුදු පැහැති වායුවක් වන ඇමෝනියම් ක්ලෝරයිඩ් පිටවීම නිසා ඇමෝනියා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඇමෝනියා පවතින ස්ථානයකට නෙස්ලර් ප්‍රතිකාරකයේ යෙදුවොත් කහතුමුරු පැහැති අවක්ෂේපයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ආකාර තුනෙන්ම අපිට ඇමෝනියා රසායනිකව හඳුනා ගන්න පුළුවන්. මේක වැඩිදුර ත්‍රිගුණ පාඩමේදී අපි අධ්‍යයනය කරනවා. මේ තමයි අදාළ ඔක්සයිඩ් සහ නයිට්‍රයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කරනකොට සිදුවන කාරණා. අපි දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වාතය සමග දක්වන ප්‍රතික්‍රියාව සලකලා බලුවොත් දෙවන කාණ්ඩයේ උඩින්ම තියෙන බෙරිලියම් වායුගෝලීය O2 සමග ප්‍රතික්‍රියා කරනවා. බෙරිලියම්ගේ ඔක්සයිඩ් නිර්මාණය කරගන්න. බෙරිලියම් ඔක්සයිඩ් O2 සමග තවදුරටත් ප්‍රතික්‍රියා කිරීමක් සිදු වෙන්නේ නැහැ. බෙරිලියම්ගේ පෙරොක්සයිඩ් නිර්මාණය වෙන්නේ නැහැ. O2 සමග සාධනයේ ඔක්සයිඩය වඩාත් ස්ථායි. ඒක දැනගන්න ඕන කාරණාව තමයි O2 සමග ඔක්සයිඩ් සෑදීමට අමතරව බෙරිලියම් N2 සමග බෙරිලියම්ගේ නයිට්‍රයිඩ් නිර්මාණය කරගන්නවා. Pe3N2 කියන සංයෝගය නිර්මාණය කරගන්නවා. පළමු කාණ්ඩයේ ලිතියම් සහ දෙවන කාණ්ඩයේ සියලුම මූල ද්‍රව්‍ය O2 සමග ඔක්සයිඩය, පෙරොක්සයිඩය, සුපරොක්සයිඩය ඒ අනුකූල සාධන ගම N2 සමග ප්‍රතික්‍රියාවක් කරේ නැහැ අනිකුත් මූල ද්‍රව්‍ය. නමුත් ලිතියම් N2 සමග ප්‍රතික්‍රියාවක් කරනවා. හැබැයි දෙවන කාණ්ඩයේ සියලු මූල ද්‍රව්‍ය O2 සමග ප්‍රතික්‍රියා කරන ගමන්ම N2 සමග නයිට්‍රයිඩ් හදනවා. ඒ වගේම අපි ගමු මැග්නීසියම් කියන ඝනය O2 සමග ඔක්සයිඩ් නිර්මාණය කරගන්නවා. මැග්නීසියම් පෙරොක්සයිඩ් දක්වා යන්නේ නැහැ. මේ හතර සංයෝග ස්ථායි. බෙරිලියම්ගේ ඔක්සයිඩ් ස්ථායි, මැග්නීසියම්ගේ ඔක්සයිඩ් ස්ථායි. ඒ වගේම මැග්නීසියම්ට පුළුවන් O2 සමග ඔක්සයිඩ් සෑදීමට අමතරව N2 සමග නයිට්‍රයිඩ් නිර්මාණය කරගන්න Mg3N2 කියන සංයෝගය හදන්න පුළුවන්. ඒ වගේම කැල්සියම් කියන කණේටත් O2 සමග කැල්සියම් ඔක්සයිඩ් සෑදීමට අමතරව කැල්සියම් ඔක්සයිඩ් සෑදීමට අමතරව කැල්සියම්ට පුළුවන් කැල්සියම් N2 සමග ප්‍රතික්‍රියා කරලා කැල්සියම්ගේ නයිට්‍රයිඩ් නිර්මාණය කරගන්න Ca3N2 කියන සංයෝගය නිර්මාණය කරගන්නත් පුළුවන්. ඊගාවට තියෙන ස්ට්‍රොන්ටියම් කියන මූලද්‍රව්‍ය O2 සමග ප්‍රතික්‍රියා කරලා ස්ට්‍රොන්ටියම්ගේ ඔක්සයිඩ් නිර්මාණය කරගන්න. ස්ට්‍රොන්ටියම්ගේ ඔක්සයිඩ් නිර්මාණය කරගන්න ගමන් එතනින් එහාට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ස්ට්‍රොන්ටියම් ඔක්සයිඩ් ස්ථාන. ඒ වගේම ස්ට්‍රොන්ටියම්ට පුළුවන් වායුගෝලය තුල තියෙන O2 අමතරව N2 සමග ප්‍රතික්‍රියා කරලා 3N2 කියලා ස්ට්‍රොන්ටියම් නයිට්‍රයිඩ් කියන ඝන සංයෝගය නිර්මාණය කරගන්න. මෙන්න මේක තමයි වැදගත්ම කාරණාව. බේරියම්. කාණ්ඩයේ පහළින්ම තියෙන බේරියම් අපි දන්නවා කාණ්ඩයේ පහළට යන රසායනික ප්‍රතික්‍රියාවක් වැඩි වෙනවා කියලා. බේරියම් O2 සමග ප්‍රතික්‍රියා කරලා
බේරියම් ගේ ඔක්සයිඩ් නිර්මාණය කරගන්න. right මේ බේරියම් ඔක්සයිඩ් නිර්මාණය වුණාට පස්සේ වෙනත් මූලද්‍රව්‍ය වගේ නෙවෙයි ගුණකාණ්ඩයේ තියෙන බේරියම් එහි ඔක්සයිඩ් අස්ථායික. බේරියම් ඔක්සයිඩ් අස්ථායික නිසා තවදුරටත් ඕඩු සංග ප්‍රතික්‍රියා කරලා බේරියම්ගේ පෙරොක්සයිඩ් නිර්මාණය කරගන්න. BaO2. මෙන්න මේ පෙරොක්සයිඩ් නිර්මාණය කරගන්නවා BaO2. ඒක තමයි ස්ථායි වෙන්නේ. ඒ වගේම බේරියම්ට පුළුවන් N2 සංග ප්‍රතික්‍රියා කරලා බේරියම්ගේ නයිට්‍රයිඩ් නිර්මාණය කරගන්න. Ba3N2 කියන නයිට්‍රයිඩ් නිර්මාණය කරගන්න පුළුවන්. දෙවන කාණ්ඩයේ කිසිම මූලද්‍රව්‍යයක් O2 සංග ප්‍රතික්‍රියාවෙන් සුපර් ඔක්සයිඩ් නැත්නම් සුපිරි ඔක්සයිඩ් දක්වා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. දෙවන කාණ්ඩයේ බේරියම් කියන මූලද්‍රව්‍ය පමණයි බේරියම්ගේ පෙරොක්සයිඩ් නිර්මාණය කරගන්නේ. පළමු කාණ්ඩයේ නම් ලිතියම් තමන්ගේ ඔක්සයිඩ් පමණයි යොදුත් එක්ක සෝඩියම් ඔක්සයිඩ් අමතරව පෙරොක්සයිඩ්ත් හදාගත්තා. පොටෑසියම්, සීසියම්, රුබීඩියම් ඉත පහළින් පවතින මූලද්‍රව්‍යයන් තුනම O2 සමග ඔක්සයිඩ් පෙරොක්සයිඩ් නිර්මාණය කරගෙන අවසාන ප්‍රතිඵලය වශයෙන් සුපිරි ඔක්සයිඩ් නිර්මාණය කරගන්න. ප්‍රතිජාක් මෙතන කියන්න දෙනවා මේ අපි දක්වා මේ ගොඩක් ළමයි හිතන් ඉන්නවා මේ පෙරොක්සයිඩ් එක පොදු සූත්‍රය A2B2 ආකාරයෙන්. උදාහරණයක් වශයෙන් සෝඩියම් පෙරොක්සයිඩ් Na2O2 නිසා. නමුත් මෙම පොදු සූත්‍රයේ පවතින්නේ ඔක්සිකරණාංක එකක් නැත්නම් පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍යයන්ගේ පෙරොක්සයිඩ් වලදී විතරයි. මොකද දෙවන කාණ්ඩයේ පෙරොක්සයිඩ් බේරියම්ගේ පෙරොක්සයිඩ් BaO2 වශයෙන් තමයි බලන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව මම පැහැදිලි කරලා දෙන්නම්. ඔක්සයිඩ් ඩයනේ සූත්‍රය. ඔක්සයිඩ් ඩයනේ සූත්‍රය OH2 sign. ඔක්සයිඩ් අයනයේ සූත්‍රය OH2 sign. ඒ වගේම පෙරොක්සයිඩ් වල සූත්‍රය ඒක තමයි ඔක්සයිඩ් ඩයනේ මම දෙන්න ලියලා ගන්නම්. ඔක්සයිඩ් අයන. ඔක්සයිඩ් ඩයනේ අපි සලකන්නේ OH2 කියලා. ඒ වගේම පෙරොක්සයිඩ් ඩයනේ peroxide ඩයනේ O2 ගේ 2 mass. Super oxide ඩයනේ super oxide ඩයනේ අපි හඳුන්වන්නේ O2 ගේ minus k. උදාහරණයක් වශයෙන් මේ දෙන්නේ potassium oxide. potassium plus O2 minus වලුත් oxide වෙනවා K2O. ඒ වගේම potassium plus peroxide සලකුණුත් O2 ගේ 2 minus නිසා K2O2 මේ 2 minus එක ආරෝපණය potassium ට වෙන්නේ. ඒ වගේම superoxide potassium plus O2 ගේ minus නිසා superoxide වෙන්නේ KO2. මේ තමයි පළමු කාණ්ඩයේ oxide, peroxide සහ superoxide වල සූත්‍රය. අපි දෙවන කාණ්ඩේ ගියොත් බේරියම්ගේ ආරෝපණය ධන 2යි. barium 2+ සහ ඔක්සයිඩ් ගත්තොත් OH2 minus ගත්තොත් මේ ආරෝපණ ඉගෙන උදාසීන වෙන නිසා බේරියම් ඔක්සයිඩ් PaO බේරියම් ගේ සුපර් ඔක්සයිඩ් ගත්තොත් මෙතන බේරියම් ගේ 2+ ආරෝපණය මෙතන O2 ගේ 2 minus නිසා බේරියම් ගේ සුපර් පෙරොක්සයිඩ් BaO2 වශයෙන් තමයි ලියන්නේ. ඒ නිසා පළමු කාණ්ඩයේ සුපර් පෙරොක්සයිඩ් එක සූත්‍රය සහ දෙවන කාණ්ඩයේ පෙරොක්සයිඩ් එක සූත්‍රය එකිනෙකට වෙනස්. K2O2 පොටෑසියම් පෙරොක්සයිඩ් BaO2 වශයෙන් තමයි දෙවන කාණ්ඩයේ පෙරොක්සයිඩ් එකක් පාදින්නේ. බේරියම් ළඟින් සුපර් ඔක්සයිඩ් එකක් හැදින්නේ නැහැ. දෙවන කාණ්ඩයේ කිසිම මූල ද්‍රව්‍යයක් වාතයේ O2 සමග ප්‍රතික්‍රියා කරලා සුපිරි ඔක්සයිඩ් එකක් නිර්මාණය කරගන්නේ නැහැ. මේ ඒ වගේම වායු ගෝලයේ තුල දහනය කිරීමේදී හයිඩ්‍රජන් සංවිධානය කිව්වොත් පළමු කාණ්ඩයේ වගේම දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් හයිඩ්‍රයිඩ් නිර්මාණය කරගන්නවා ඝන අයනික සංයෝග වශයෙන් පවතින. මේ වැදගත් කාරණාව තමයි කාණ්ඩයේ ඉහළින්ම පවතින බෙරවිජන්ට වායු ගෝලයේ තුල තියෙන හයිඩ්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා දෙවන කාණ්ඩයේ බෙරලියම් හැර අනෙකුත් මූල ද්‍රව්‍යයන් තමයි වායු ගෝලීය H2 සමග ප්‍රතික්‍රියා කරලා දහනය වෙන්නේ. අපි ගමුකෝ මැග්නීසියම් කියන ඝනය H2 සමග දහනය වෙලා මැග්නීසියම් H2 සමග දහනය වෙලා මැග්නීසියම් හයිඩ්‍රයිඩ් නිර්මාණය කරගන්නවා. මේගොල්ලෝ ඝන අයනික සංයෝග වශයෙන් තමයි පවතින්නේ. කැල්සියම් වලට පුළුවන් වායු ගෝලීය H2 සමග දහනය වෙලා කැල්සියම් හයිඩ්‍රයිඩ් නිර්මාණය කරගන්න. ඒ වගේම
අනිකුත් මූල ද්‍රව්‍ය. දෙවන කාණ්ඩයේ තියෙන අනිකුත් මූල ද්‍රව්‍යයන් සියල්ලක්ම H2 සංවිධානයෙන් තමන්ගේ හයිඩ්‍රයිඩ් නිර්මාණය කරගන්න. අර ළමයි මේ පළමු කාණ්ඩයේ මූල ද්‍රව්‍ය O2 සමග ප්‍රතික්‍රියා කරලා සෑහෙන ඔක්සයිඩ් සලකුවොත් මේ ඔක්සයිඩ් අපි උදාහරණයක් වශයෙන් ගමු සෝඩියම් ඩයොක්සයිඩ්. සෝඩියම් ඩයොක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. සෝඩියම් ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කරලා ප්‍රබල බාෂ්මික ද්‍රාවණයක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන බාෂ්මික ප්‍රබල බාෂ්මික සංයෝගයට වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සැරෙන්නේ සෝඩියම් කාබනේට් කියන සංයෝගය. මේ සෝඩියම් කාබනේට් කියන සංයෝගය තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප සමග ප්‍රතික්‍රියා කරුවොත් H2O ගෑස් සමග ප්‍රතික්‍රියා කරුවොත් සෝඩියම්ගේ බයිකාබනේට් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. සෝඩියම් බයිකාබනේට් සාමාන්‍යයෙන් ජල ද්‍රාව්‍ය තත්ත්වයේ තියෙන ජල අපිට පුළුවන් වුණා ජල අද්‍රාව්‍ය වලට පත් කරගන්න. ඒක බයිකාබනේට් යන්ත්‍රය මම වැඩිලේ කියලා දෙන්නම්. සෝඩියම් බයිකාබනේට් වශයෙන් අවසාන වශයෙන් ලබා ගන්න පුළුවන්. සෝඩියම් ඔක්සයිඩ් ජලයත් එක්ක හැදෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සෝඩියම් කාබනේට් හැදෙනවා. සෝඩියම් කාබනේට් තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සෝඩියම්ගේ බයිකාබනේට් නිර්මාණය කර ගැනීමට පුළුවන්. අපි ඊගාට බලමු එක සහ දෙක කාණ්ඩ වල මූල ද්‍රව්‍යයන් ජලයත් සමග දක්වන ප්‍රතික්‍රියා කොහොමද කියලා. ජලය සමග ප්‍රතික්‍රියා නම් හරිම ලේසි. මොකද පළමු වන කාණ්ඩයේ තියෙන සියලුම මූල ද්‍රව්‍යයන්ගේ අධික ප්‍රතික්‍රියාකාරීත්වය නිසා සියලුම මූල ද්‍රව්‍යයන් ජලය සමග ප්‍රතික්‍රියා කරලා ඉතා ප්‍රබල බාෂ්මික සංයෝග නිර්මාණය කරගන්න බාෂ්මික ද්‍රාවණ. ලිතියම් සාමාන්‍ය ජලය සමග ප්‍රතික්‍රියා කරලා ලිතියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් නිර්මාණය කරගන්න. ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල බාෂ්මික ද්‍රව්‍ය නිර්මාණය කර ගැනීමක් සිද්ධ වෙනවා. ඒ වගේම සෝඩියම් කියන ඝනයත් ජලය සමග ප්‍රතික්‍රියා කරලා ප්‍රබල බාෂ්මික ද්‍රව්‍යයක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිර්මාණය කරගන්න. ඒ වගේම පොටෑසියම් කියන ඝනයත් ජලය සමග ප්‍රතික්‍රියා කරලා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝග නිර්මාණය කරගන්න. අපි දන්නවා මේ ජලය සමග ප්‍රතික්‍රියාව ටිකක් අධික වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියාවක්. මේ කුඩා කාලේ දන්නවා මේ ජලයට සෝඩියම් ලෙවල් එකක් දැම්මම සෝඩියම් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු නිසා සාමාන්‍යයෙන් සෝඩියම් ජලය තුල පායනවා. මේ සෝඩියම් කැබැල්ල ජලය තුල ඔබව යමින් එහාට මෙහාට ගමන් කරමින් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. මේක ටිකක් පිබෙන සුළු ප්‍රතික්‍රියාවක්. පොටෑසියම් ජලය සමග ප්‍රතික්‍රියාවත් ස්ෆෝටනය වෙමින් සිදුවන ප්‍රතික්‍රියාවක්. සාමාන්‍යයෙන් අපි පොටෑසියම්ට පහළින් පොදන මූල ද්‍රව්‍ය නම් ජලය සමග දක්වන ප්‍රතික්‍රියාව ප්‍රායෝගිකව කරන්නේ නැහැ. ඒවා ඉතා ප්‍රබල තාපදායක සහ ස්ෆෝටනයක් අනුව සිදුවන ප්‍රතික්‍රියාවක්. පළවෙනි කාරණේ මූල ද්‍රව්‍යයන් කියන නම් එච්චර ලොකු දෙයක් අපිට ඉගෙන ගන්න නැහැ. මොකද සියලුම මූල ද්‍රව්‍ය ඉතා වේගෙන් ජලය සමග ප්‍රතික්‍රියා කරලා ප්‍රබල බාෂ්මික ද්‍රව්‍යයන් වල අදාළ මූල ද්‍රව්‍යයන්ගේ හයිඩ්‍රොක්සයිඩ් නිර්මාණය කරන නිසා. දැන් අපි බලන්න ඕන දෙවන කාරණේ. දෙවන කාරණේ උඩින්ම තියෙන බෙරළිය. බෙරළිය සාමාන්‍ය ජලය සමග ලික්විඩ් එකත් එක්ක ප්‍රතික්‍රියාවක් සිදු කරන්නේ නැහැ. බෙරළිය සාමාන්‍ය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම බෙරළිය කුණු ජලය සමග. බෙරළිය කියන මූල ද්‍රව්‍ය අපි වතුර රත් කරලා බෙරළියන් සමග ප්‍රතික්‍රියාවකට ලක් කරත් ඒ කුණු ජලය සමග පවා බෙරළියම් ප්‍රතික්‍රියාවක් සිදු කරන්නේ නැහැ. හැබැයි ද්‍රව ජලය සමග රත් කිරීම සෙල්සියස් 100 දක්වා රත් කරපු ද්‍රව අවස්ථාවේ තියෙන කුණු ජලය සමග ප්‍රතික්‍රියා නොකරුවත් කුමාරය නැත්නම් වායු අවස්ථාවේ තියෙන ජලයත් එක්ක උන්න බෙරළියම් ප්‍රතික්‍රියා කරනවා. ලික්විඩ් අවස්ථාවේ තියෙන සාමාන්‍ය සහ කුණු ජලය සමග බෙරළියම් ප්‍රතික්‍රියා නොකරුවත් බෙරළියම් කුමාරය සමග ප්‍රතික්‍රියා කරලා බෙරළියම්ගේ ඔක්සයිඩ් සාධනෙ H2 වායුව නිර්මාණය කරනවා. ඒ තමයි බෙරළියම්ගේ කතාව. ජලය සමග ප්‍රතික්‍රියා. සාමාන්‍ය ජලය හෝ උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කුමාරය සමග ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ් සහ H2 හදනවා. මේ තමයි බෙරළියම්ගේ රසායනික ක්‍රියාවලිය ජලය සමග. ඒ වගේම මැග්නීසියම් අපි කාණ්ඩේ බහින්න අනෙක් මූල ද්‍රව්‍ය සැලකුවොත් මැග්නීසියම් සාමාන්‍ය ජලය සමග ප්‍රතික්‍රියාවක් සිදු කරන්නේ නැහැ. කාණ්ඩ උෂ්ණත්වයේදී මේ ජලය සමග ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. නමුත් මැග්නීසියම්ට පුළුවන් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන්න.
උණු ජලයේ සමග ප්‍රතික්‍රියාවක් සිදු කරලා සාමාන්‍ය මට්ටමේ ප්‍රතික්‍රියාවක් වෙනවා. එහිදී මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ දෙමින් H2 වායුව පිළිගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව වෙනවා උණු ජලයත් එක්ක මැග්නීසියම්. ඒ වගේම මැග්නීසියම් හිමාලය සමග නැත්නම් H2O gas සමග ප්‍රතික්‍රියාවක් සිදු වෙනොත් ඒකෙත් අවසාන ප්‍රතිඵලය මැග්නීසියම් ඔක්සයිඩ් සහ H2O. ඉතින් මේ ආකාරයට තමයි මැග්නීසියම් ප්‍රතික්‍රියා කරන්නේ. අමුත අපි දැනගන්න ඕන කාරණාව තමයි කාණ්ඩය පහළට යන විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන නිසා ප්‍රතික්‍රියා කාර්යත්වය වැඩි වෙන නිසා බෙරිලියම් මැග්නීසියම් මේ විදිහට හැසිරුණත් කැල්සියම් සිට පවතින අනෙකුත් සියලුම මූලිකවයන් සාමාන්‍ය ජලයේ සමග පවා රසායනික ප්‍රතික්‍රියා කරලා ප්‍රබල බාෂ්පනික ද්‍රාවණ වන ඒගොල්ලන්ගේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, ස්ට්‍රොන්ටියම් හයිඩ්‍රොක්සයිඩ් සහ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන හයිඩ්‍රොක්සයිඩ් නිර්මාණය කරගන්නවා කියන්නේ. සාමාන්‍ය ජලයේ සමග ප්‍රතික්‍රියා කිරීම නිසා උණු ජලය හෝ හිමාලය සමග ප්‍රතික්‍රියා කිරීම අමුතුවෙන් නැවත කතා කිරීම අවශ්‍ය කියලා මම හිතන්නේ. කැල්සියම් වලට පුළුවන් සාමාන්‍ය ජලය සමග ප්‍රතික්‍රියා කරලා කැල්සියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් නිර්මාණය කරමින් H2 වායුව නිදහස් කරනවා. ඒ වගේම ස්ට්‍රොන්ටියම් නැමැති මූලද්‍රව්‍යයට ජලය සමග සාමාන්‍ය ජලය සමග ප්‍රතික්‍රියා කරලා ස්ට්‍රොන්ටියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් සහ H2 වායුව නිදහස් කරන්න පුළුවන්. බේරියම් නැමැති මූලද්‍රව්‍යත් ජලය සමග ප්‍රතික්‍රියා කරලා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතා පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. සහ H2 වායුව. එතකොට අපි දැනගන්න ඕන කාරණාව දෙවන කාණ්ඩයේ බෙරිලියම් සාමාන්‍ය ජලය හෝ උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ මැග්නීසියම් බෙරිලියම් හිමාලය සමග ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ් හදනවා. මැග්නීසියම් සාමාන්‍ය ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නොවන තරම් ප්‍රතික්‍රියාවක් නැහැ කියලා විශ්වාස කරන්නේ. උණු ජලය සමග ප්‍රතික්‍රියාවක් කරනවා හයිඩ්‍රොක්සයිඩ් හදනවා. හිමාලය සමග ඔක්සයිඩ් හදනවා. දෙවන කාණ්ඩයේ අනිකුත් මූලද්‍රව්‍යයන් ටික සාමාන්‍ය ජලය සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රොක්සයිඩ් නිර්මාණය කරගන්නවා. එවිට උණු ජලය හෝ හිමාලය සමග ප්‍රතික්‍රියාව අනිවාර්යයෙන් සිද්ධ වෙනවා කියලා අපිට පැහැදිලි. මේ ළමයි දෙවන කාණ්ඩයේ හෝ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයන් ජලය සමග දක්වන ප්‍රතික්‍රියාව. පාඩ සලකුණුවයි මේ අම්ල සමග දක්වන ප්‍රතික්‍රියාව එස්කෝමේ මූලද්‍රව්‍ය. පළමු සහ දෙවන කාණ්ඩ මූලද්‍රව්‍ය ඉතා ප්‍රබල බාෂ්පනික තත්ත්වයේ තියෙන නිසා අම්ල සමග ප්‍රතික්‍රියාව නම් ටිකක් පිපිරෙන සුළු අධික ස්ෆෝටකයක් සහිතව සිදු වන ප්‍රතික්‍රියාව වශයෙන් තමයි පවතින්නේ. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගත්තොත් ලිතියම් අණුක අම්ල සමග පවා ඉතා ප්‍රබල පිපිරෙන සුළු ප්‍රතික්‍රියාවක් සිදු කරගන්නවා. ඉතා අධික තාපදායක ප්‍රතික්‍රියාවක් වශයෙන් තමයි පවතින්නේ. ලිතියම්ගේ නයිට්‍රේට් සහ H2 වායුව නිදහස් කරනවා අණුක අම්ල සමග. ඒ වගේම සෝඩියම් කියන කණය පුනරව්‍ය අණුක නයිට්‍රේට් සමග පවා ඉතා ප්‍රබල පිපිරෙන සුළු ප්‍රතික්‍රියාවක් සිදු කරගනිමින් අධික තාපයක් නිදහස් කරගනිමින් හයිඩ්‍රජන් වායුව පිට කරගන්න අවසාන ප්‍රතික්‍රියාව සිදු කරගන්නවා. ඒ වගේම පොටෑසියම් අවස්ථාවේ පොටෑසියම් අණුක නයිට්‍රේට් සමග ස්ෆෝටක පිපිරෙන සුළු ප්‍රතික්‍රියාවක් කරගන්නවා. පොටෑසියම් නයිට්‍රේට් සහ H2 වායුව විනාශ කරමින්. ඒ තමයි පණු කාණ්ඩයේ මූලද්‍රව්‍ය අම්ල සමග තනුක අම්ල සමග දක්වන ප්‍රතික්‍රියාව. ඒකට හේතුව තනුක අම්ල සමග එච්චර තාපයක් පිට කරමින් ඉදා පිපිරෙන සුළු ප්‍රතික්‍රියාවක් සිදු කරගන්න හේතුව තමයි මේ මූලද්‍රව්‍ය සියල්ලක්ම බාෂ්පනික වීම. මේ බාෂ්පනිකතාවයේ පැවතීම නිසා තමයි තනුක අම්ල සමග මේ විදිහට ප්‍රතික්‍රියාවක් කරගන්නේ. දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සලකුවොත් මේ දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය තනුක අම්ල සමග H2 විනාශ කරමින් ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම් තනුක නයිට්‍රික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරුවොත් මැග්නීසියම්ගේ නයිට්‍රේටයි මැග්නීසියම්ගේ නයිට්‍රේට් සහ H2 වායුව ලබා ගැනීම ප්‍රතික්‍රියා කරනවා. H2 ගෑස් එක ඒ වගේම මැග්නීසියම් පුළුවන් අපි ගමු තනුක සල්ෆියුරික් සමග තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කරනවා. තනුක සල්ෆියුරික් සමග මැග්නීසියම් සල්ෆේට් සහ H2 වායුව නිදහස් කරනවා. තමයි ඊගාවට බලන්න ඕන මේ එස්කෝනිය මූලද්‍රව්‍ය සාධන සංයෝගවල තාප වියෝජනය සහ ජල ද්‍රාව්‍යතාවය පිළිබඳව යම් කරුණු කීපයක් කියන අධ්‍යයනය කරන්න. පළවෙනි සංයෝග වර්ගය විදිහට මම සලකන්නේ නයිට්‍රේට්. නයිට්‍රේට් නැත්නම් NO2 මයිනස්. මේ නයිට්‍රේට් වල ජල ද්‍රාව්‍යතාවය මුලින්ම සැලකුවොත්
ජල ද්‍රවතාවය ගත්තොත් පළමු කාණ්ඩයේ සියලුම නයිට්‍රේට් සහ උදාහරණයක් වශයෙන් සෝඩියම් නයිට්‍රේට්, පොටෑසියම් නයිට්‍රේට් වැනි නයිට්‍රේට් සහ දෙවන කාණ්ඩයේ නයිට්‍රේට් අපි ගමු මැග්නීසියම් නයිට්‍රේට්, කැල්සියම් නයිට්‍රේට් වැනි නයිට්‍රේට් සියල්ලක්ම ජලයේ ද්‍රව්‍ය ජලය තුළ ඉතාම හිඳි වෙනවා. කිසිදු ආකාරයකින් ජල අද්‍රාව්‍ය තත්ත්වය නැහැ. සියලුම නයිට්‍රේට් ජලයේ ද්‍රව්‍ය. කිසිදු ආකාරයකින් අද්‍රාව්‍ය තත්ත්වයක නැහැ. මේ තමයි නයිට්‍රේට් වල ජල ද්‍රව්‍යතාවය. මේකේ තාප වියෝජනය සැලකුවොත් පළමුව කාණ්ඩයේ නයිට්‍රේට් සහ දෙවන කාණ්ඩයේ නයිට්‍රේට් වියෝජනය වන ආකාර දෙකක් තියෙන්නේ. අපි පළවෙනි කාණ්ඩය සැලකුවොත් මෙන්න මේ තත්ත්වය හොඳින් පැහැදිලි කරගන්න අවශ්‍යයි. පළවෙනි කාණ්ඩයේ ලිතියම් නයිට්‍රේට්. පළවෙනි කාණ්ඩයේ ලිතියම් නයිට්‍රේට් තාප වියෝජනය වෙනකොට එය වියෝජනය වෙන්නේ ලිතියම් ඔක්සයිඩ් සහ දුරු පාට NO2 වායුව සාධනයෙන් සහ O2 වායුව සාධනයෙන්. මේ ආකාරයට තමයි ලිතියම් නයිට්‍රේට් වියෝජනය වෙන්නේ. සෝඩියම්ගේ නයිට්‍රේට් වියෝජනය වීමේදී සෝඩියම් නයිට්‍රේට් තාප වියෝජනය වෙනකොට එය වියෝජනය වන්නේ සෝඩියම්ගේ නයිට්‍රයිඩ් සහ O2 වායුව සාධනයෙන්. पोटेशियम नाइट्रेट එහෙමයි KNO3 වියෝජනය වීමේදී पोटेशियम नाइट्रेट KNO2 සහ O2 සාධනයෙන් වියෝජනය වෙනවා. කාණ්ඩේ පහළට යනකොට සෑම මුද්‍රාවයකම නයිට්‍රේට් වියෝජනය වෙන්නේ මේ ආකාරයෙන්මයි. අපි දැනගන්න ඕන පළමු කාණ්ඩේ ලිතියම් නයිට්‍රේට් හැර සියලුම නයිට්‍රේට්යක්ම අනෙක් හැම නයිට්‍රේට්යක්ම වියෝජනය වන්නේ නයිට්‍රයිඩ් ඝන නයිට්‍රයිඩ් සහ O2 සාධනයෙන්. ලිතියම් නයිට්‍රේට් පමණක් ऑक्साइड दुमुरु පැහැති NO2 සහ O2 සාධනයෙන් වියෝජනය වෙනවා. පළමු කාණ්ඩයේ ලිතියම් පමණක් අනෙක් මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව පොඩි වෙනස්කමක් සහිතව තමයි වියෝජනය වෙන්නේ. අපි දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සැලකුවොත් එම දෙවන කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය වියෝජනය වෙන්නේ පළමු කාණ්ඩයේ ලිතියම් නයිට්‍රේට්ගේ වියෝජනය වන ආකාරය තමයි. අපි මැග්නීසියම් නයිට්‍රේට්ගේ වියෝජනය සැලකුවොත් පළමු කාණ්ඩයේ ලිතියම් නයිට්‍රේට් වගේම මැග්නීසියම්ගේ ऑक्साइड साधनයෙන් දුමුරු පැහැති NO2 සාධනයෙන් සහ O2 සාධනයෙන් වියෝජනය වෙනවා. මේකෙන් පැහැදිලි වෙනවා පළමු කාණ්ඩයේ ලිතියම් දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට සම්බන්ධතාවයක් තියෙනවා කිය. ඒ වගේම කැල්සියම්ගේ නයිට්‍රේටයේ වියෝජනය සැලකුවත් කැල්සියම් ඔක්සයිඩ් NO2 සහ O2 සාධනයෙන් තමයි වියෝජනය වෙන්නේ. නයිට්‍රේට වල තාප වියෝජනය පිළිබඳව සිද්ධාන්තය අපි මතක් කරගත්තොත් පළමු කාණ්ඩයේ ලිතියම් හි නයිට්‍රේට් සහ දෙවන කාණ්ඩයේ සියලුම නයිට්‍රේට් ඒවායේ ඔක්සයිඩ් සහ දුමුරු පැහැති NO2 සහ O2 සාධනයෙන් වියෝජනය වෙනවා. පළමු කාණ්ඩයේ ලිතියම් නයිට්‍රේට් හැර අනෙක් සියලුම නයිට්‍රේට් වියෝජනය වෙන්නේ ඒවායේ නයිට්‍රයිඩ් සහ O2 සාධනයෙන්. මේ තමයි පළමු කාණ්ඩයේ සහ දෙවන කාණ්ඩයේ නයිට්‍රේට් වල ජල ද්‍රවතාවය සහ තාප වියෝජනය ආශ්‍රිත සිද්ධාන්තය. අපි ඊළඟට බලන්න ඕන නයිට්‍රේට් අමතරව තියෙන කාබනේට පිළිබඳ. කාබනේට වල ජල ද්‍රව්‍යතාවය සහ තාප වියෝජනය පිළිබඳ සලකා බලමු. පළමු කාණ්ඩයේ අපි මුලින්ම ජල ද්‍රව්‍යතාවය සලකලා බලුවොත් පළමු කාණ්ඩයේ ලිතියම් කාබනේට් හැර අනෙක් සියලුම කාබනේට ජල ද්‍රව්‍ය. සෝඩියම් කාබනේට්, පොටෑසියම් කාබනේට්, ලිතියම් කාබනේට් හැර අනෙක් සියලුම කාබනේට ජල ද්‍රව්‍ය. ඒ වගේම දෙවන කාණ්ඩයේ සියලුම කාබනේට සහ ලිතියම් කාබනේට් පවතින්නේ जल अद्राव्य तत्व सुदु පැහැති අවක්ෂේප ලෙස. ලිතියම් කාබනේට්, බෙරිලියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට්, කැල්සියම් කාබනේට් මේ හැම කාබනේටයක්ම පවතින්නේ ජල අද්‍රාව්‍ය තත්ත්වයේ සුදු පැහැති අවක්ෂේපයක් ලෙස. පළමු කාණ්ඩයේ ලිතියම් කාබනේට් හැර අනෙක් සියලුම කාබනේට සෝඩියම් කාබනේට්, පොටෑසියම් කාබනේට් ජල ද්‍රව්‍ය, ලිතියම් කාබනේට් සහ දෙවන කාණ්ඩයේ සියලුම කාබනේට සුදු පැහැති අවක්ෂේප ලෙස ජල අද්‍රාව්‍ය තත්ත්වය තමයි තියෙන්නේ. තාප වියෝජනය සැලකුවොත් පළමු කාණ්ඩයේ ලිතියම් කාබනේට් හැර අනෙක් සියලුම කාබනේට වියෝජනය වෙන්නේ මේකේ ලිතියම් කාබනේට් එයා වියෝජනය වෙන්නේ ඒගොල්ලන්ගේ ඔක්සයිඩ් ලිතියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සාධනය. ලිතියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සාධනය. ලිතියම් කාබනේට් හැර අනෙකුත් කාබනේට් සෝඩියම් කාබනේට් කියන ගණයේ තාප වියෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම පොටෑසියම් කාබනේට් තාප වියෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ. पोटेशियम कार्बोनेट ගණය තාප වියෝජනය සිදු වෙන්නේ නැහැ. පළමු කාණ්ඩයේ ලිතියම් කාබනේට් පමණක් ඔක්සයිඩ් සහ
කාබන් ඩයොක්සයිඩ් සාධනය වියෝජනය වෙනවා. ඊට පහළින් පවතින කිසිදු කාබනේටයක් සෝඩියම් කාබනේට්, පොටෑසියම් කාබනේට්, රුබිඩියම් සහ සීසියම් ගේ කාබනේට තාප වියෝජනයක් වෙන්නේ නැහැ. පළමු කාණ්ඩයේ ලිතියම් කාබනේට් සහ දෙවන කාණ්ඩයේ සියලුම කාබනේට තාප වියෝජනය වෙනවා. ඒවා වියෝජනය වන උෂ්ණත්වයත් අපි සාමාන්‍ය සැලකිලි භාවයකට දක්වන්න ඕන. මැග්නීසියම් කාබනේට් වියෝජනය වෙන්නේ ලිතියම් කාබනේට් වියෝජනය වූ ආකාරයටමයි. මැග්නීසියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සමගින් එය සිද්ධ වෙන්නේ සාමාන්‍ය සෙල්සියස් 540 ඩිග්‍රී පමණ. ඒ වගේම කැල්සියම් කාබනේට් වියෝජනය වෙන්නේ සෙල්සියස් 900ක් 950ක් වගේ උෂ්ණත්වයේදී කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සමගින්. ඒ වගේම ස්ට්‍රොන්ටියම් කාබනේට් තාප වියෝජනය වෙනවා සෙල්සියස් අංශක 1280 ඩිග්‍රී පමණ. ස්ට්‍රොන්ටියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සාධනි. ඒ වගේම බේරියම් කාබනේට් තාප වියෝජනයක් වෙනවා සෙල්සියස් අංශක 1360 දී. බේරියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සාධනි. මේ උෂ්ණත්වයත් එක්ක අපි රඳව තබා ගන්න ඕන ඒකේ කාබනේට වියෝජනය වන ආකාරය. කාබනේට වල ජල ද්‍රව්‍යතාවය සහ තාප වියෝජනය තමයි අපි කතා කරේ. තාප වියෝජනය අපි නැවත මතක් කරගන්න ඕන. ලිතියම් පළමු කාණ්ඩයේ ලිතියම් කාබනේට් පමණයි වියෝජනය වෙන්නේ. පළමු කාණ්ඩයේ වෙනත් කිසිදු කාබනේටයක් වියෝජනය වෙන්නේ නැහැ. දෙවන කාණ්ඩයේ සියලුම කාබනේට ඒවායේ වියෝජනය වීමට අවශ්‍ය කරන උෂ්ණත්වය ලැබුණාම වියෝජනය සිද්ධ වෙනවා. කාණ්ඩයේ පහළට යන විට වියෝජනය වීම සඳහා අවශ්‍ය කරන උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වීමට හේතුව තමයි කාණ්ඩයේ පහළට යන්න කැටයන වල අරය වැඩි වෙන්න බලන්න. කැටයනේ අරය වැඩි වෙන විට කැටයනේ තුල තියෙන ධන ආරෝපණ ඝනත්වය අඩු වෙනවා. මොකද මැග්නීසියම් අයනේ මේ වගේ නම් ආරෝපණ ඝන දෙකයි. කැල්සියම් අයනේ ඊට වඩා වැඩි. ස්ට්‍රොන්ටියම් අයනේ ඊටත් වඩා වැඩි. බේරියම් අයනේ ඊටත් වඩා වැඩි. ඒගොල්ලන් නිසා ධන ආරෝපණය වැඩි වෙන විට ධන ආරෝපණයේ නේදව තියෙනවා අයනේ අරය වැඩි වෙනකොට ධන ආරෝපණ ඝනත්වය අඩු වෙන නිසා කාබනේට් අයනය ද්‍රවීකරණය කිරීමේ හැකියාව අඩු වෙලා යනවා. ඒ ද්‍රවීකරණය වීමේ හැකියාව අඩු වීම නිසා එම අයන වලට වෙන්වීමේ හැකියාව අඩු වෙනවා. මේ විදිහට වියෝජනය වීමේ හැකියාව අඩු වෙනවා. වියෝජනය වීමේ හැකියාව අඩු වෙනකොට අපි මේ වියෝජනය වීම සඳහා බාහිරින් ලබා දී උෂ්ණත්වය වැඩි වීම නිසා කාණ්ඩයේ පහළට යන විට වියෝජන උෂ්ණත්වය වැඩි වෙනවා. වියෝජනය වීම සඳහා බාහිරින් ලබා දී යුතු උදව්ව නැත්නම් බාහිරින් ලබා දී යුතු උෂ්ණත්වය වැඩි වීමක් සිද්ධ වෙනවා. මේ තමයි කාබනේට වල තාප වියෝජනය සහ ජල ද්‍රවතාව ආදාළ සිද්ධාන්ත කොටස් දෙක. ඒ වගේම අපි ඊගාවට සලකන්න ඕන බයි කාබනේට පිළිබඳව. බයි කාබනේට නැත්නම් XCO3 සහිත සංයෝග. පළමු කාණ්ඩයේ සියලුම බයි කාබනේට සැලකුවොත් ඒගොල්ලෝ ජල ද්‍රාව්‍ය තත්ත්වය තමයි බයි කාබනේට තියෙන්නේ. මේකෙදි සෝඩියම්ගේ බයිකාබනේට් පමණක් XCO3 පමණක් ජල ද්‍රාව්‍යයි ඇක්වා අවස්ථාවේ ඉඳන් ද්‍රාවණය සෝඩියම් ප්ලස් අයන වලින් සහ බයිකාබනේට් අයන වලින් සංතෘප්ත කරනවා. ඒ කියන්නේ සෝඩියම් ප්ලස් බයිකාබනේට් වලින් සංතෘප්ත කිරීම හරහා අපිට සෝඩියම් බයිකාබනේට්ගේ ඝන අවස්ථාවට පත් කිරීමේ හැකියාවක් තියෙනවා. සොල්වේ ක්‍රමයෙන් සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේදී මේ ප්‍රතික්‍රියාව ඉගෙන ගන්න. ජලීය වතුරේ දිය වෙලා තියෙන සෝඩියම් බයිකාබනේට්ගේ සෝඩියම් ප්ලස් අයන සහ බයිකාබනේට් අයන සාන්ද්‍රණය සංතෘප්ත මේ අවස්ථාවට ගෙනල්ලා සාන්ද්‍රණය වැඩි කරලා සෝඩියම් බයිකාබනේට් ඝන තත්ත්වයට ගෙන්න පුළුවන්. හැබැයි වෙනත් කිසිදු බයිකාබනේට් පළමු කාණ්ඩයේ පොටෑසියම් බයිකාබනේට් කියන සංයෝගයේ කිසිදු ආකාරයකින් කියන්නේ පොටෑසියම් ප්ලස් කියන සහ බයිකාබනේට් වලින් සංතෘප්ත කරලා කිසිදු ආකාරයකින් පොටෑසියම්ගේ බයිකාබනේටේ ඝන අවස්ථාවෙන් වෙන් කරගන්න බැහැ. ඒ වගේම කාණ්ඩයේ පළමු කාණ්ඩයේ වෙනත් කිසිදු බයිකාබනේටයක් බයිකාබනේට ඝන අවස්ථාවට පත් කර ගැනීමේ හැකියාවක් නැහැ. දැන් දැනගන්න ඕන කාරණාව තමයි පළමු කාණ්ඩයේ සියලුම බයිකාබනේට ජල ද්‍රාව්‍ය තත්ත්වයෙන් තියෙන්නේ. ජල අද්‍රාව්‍ය තත්ත්වයට පත් කර ගැනීමට ටිකක් වෙහෙසකාරී තත්ත්වයෙන් ඉන්නත් කරගන්න පුළුවන් සෝඩියම්ගේ බයිකාබනේට් ඝන අවස්ථාවට ලබා ගැනීම විතරයි. ජල අද්‍රාව්‍ය තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් තියෙන සෝඩියම් බයිකාබනේට් විතරයි.
හේතුව ඝන අවස්ථාවේ ස්ථායි වෙන්නේ සෝඩියම් බයිකාබනේට් විතරයි. පළමු කාණ්ඩේ වෙනත් කිසිදු බයිකාබනේටයක් ජලීය අවස්ථාවේ මේ දිය වෙලා තියෙන බයිකාබනේටයක් කිසිදු ආකාරයකින් ඝන අවස්ථාවට පත් කරගන්න බෑ. ඒ නිසා ඝන අවස්ථාවට පත් කරගැනීමේ හැකියාව පවා තියෙන්නේ සෝඩියම් බයිකාබනේට් වලට විතරයි. දෙවන කාණ්ඩේ බයිකාබනේට් සැලකුවොත් දෙවන කාණ්ඩේ කිසිදු බයිකාබනේටයක් ඝන අවස්ථාවට අපිට කිසිදු ආකාරයකින් පත් කරගන්න බෑ. හේතුව දෙවන කාණ්ඩේ සියලුම බයිකාබනේට් පවතින්නේ ජල ද්‍රාවක තත්ත්වයේ. ජලයේ දිය වෙලා තමයි ඕනෑම හැම බයිකාබනේටයක්ම පවතින්නේ. කිසිදු ආකාරයකින් මේවා ඝන අවස්ථාවට පත් කරගන්න බෑ. මැග්නීසියම් බයිකාබනේට්, කැල්සියම් බයිකාබනේට් වැනි සංයෝග ඝන අවස්ථාවට අපිට ලබා ගැනීමේ හැකියාවක් ඇත්තම නැහැ. දැන් මැග්නීසියම්ගේ බයිකාබනේට් එක ගත්තොත් වතුර දිය වෙලා තියෙන්නේ ජල ද්‍රාවක තත්ත්වයේ. මේ මැග්නීසියම් බයිකාබනේටෙන් අපි ද්‍රාවණය තුළ මැග්නීසියම් අයන සහ බයිකාබනේට් අයන වලින් සංයුක්ත කෙරුවොත් කිසිදු ආකාරයකින් මැග්නීසියම් බයිකාබනේට් ඝන අවස්ථාව ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම කැල්සියම් බයිකාබනේට් ජලීය අවස්ථාවෙන් අපේ ද්‍රාවණයේ කැල්සියම් අයන වලින් සහ බයිකාබනේට් අයන වලින් සංයුක්ත කෙරුවොත් කිසිදු ආකාරයකින් කැල්සියම්ගේ බයිකාබනේට් ලබා ගැනීමේ හැකියාවක් අපිට නැහැ. ඒ නිසා මතක තියාගන්න දෙවන කාණ්ඩයේ සියලුම බයිකාබනේට් පවතින්නේ ජල ද්‍රාවක තත්ත්වයේ කිසිදු ආකාරයකින් ඝන අවස්ථාවට පත් කර ගැනීමේ හැකියාවක් නැහැ. මේගොල්ලන්ගේ තාප වියෝජනය සැලකුවොත් පළමු කාණ්ඩයේ සියලුම බයිකාබනේට් තාප වියෝජනය වෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සෝඩියම් බයිකාබනේට් තාප වියෝජනය වෙනවා සෝඩියම්ගේ කාබනේටය සහ සෝඩියම්ගේ කාබනේටය සහ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සාදමින් තාප වියෝජනය වීමේ ක්‍රියාවක් සිදු වෙනවා. ඕනෑම බයිකාබනේටයක් තාප වියෝජනය වෙනවා. පොටෑසියම් බයිකාබනේට් තුත් තාප වියෝජනය වෙනවා. ඒගොල්ලන්ගේ කාබනේටය සහ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සාදමින්. ඉතින් කියන්න ඕන විශේෂ කාරණාවක් තමයි කාණ්ඩයේ හිමිව පවතින ලිතියම්. ලිතියම්ගේ බයිකාබනේටයක් ලිතියම්ගේ බයිකාබනේටයක් තාප වියෝජනය වෙනවා. ලිතියම්ගේ කාබනේටය සහ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සහ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සාදමින් වියෝජනය වෙනවා. මේ සෑදුණු ලිතියම් කාබනේට් වලට ඒවා එහි වියෝජන උෂ්ණත්වය ලැබුණොත් ඒ ලිතියම් කාබනේට් තවදුරටත් වියෝජනය වෙනවා ලිතියම්ගේ ඔක්සයිඩය සහ කාබන් ඩයොක්සයිඩ් සාදමින්. අපි ඒක කාබනේට් වියෝජන පාඩමේ දැනගත්තා. මේ සෝඩියම් බයිකාබනේට්ගෙන් ලැබෙන සෝඩියම් කාබනේට් පළමු කාණ්ඩයේ ලිතියම් කාබනේට් හැර වෙනත් කාබනේට් වියෝජනය නොවන නිසා සෝඩියම් කාබනේට් කවුරුවටත් වියෝජනය වෙන්නේ නැහැ. පොටෑසියම් බයිකාබනේට්ගෙන් ලැබෙන පොටෑසියම් කාබනේට් කවුරුවටත් වියෝජනය වෙන්නේ නැහැ. හැබැයි ලිතියම් කාබනේට් බයිකාබනේට්ගෙන් ලැබෙන ලිතියම් කාබනේට් කවුරුවටත් වියෝජනය වීමක් සිද්ධ වෙනවා. දෙවන කාණ්ඩයේ බයිකාබනේටත් වියෝජනය වෙන්නේ ඒවායේ කාබනේටය සහ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සාධනාකාරයි. ඒවායේ කාබනේටත් තවදුරටත් වියෝජනය වෙන නිසා ඒ අවශ්‍ය උෂ්ණත්වය ලැබුණොත් එම කාබනේටත් තවදුරටත් වියෝජනය වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මැග්නීසියම් බයිකාබනේට්. මැග්නීසියම් බයිකාබනේට් වියෝජනය වෙන්නේ මැග්නීසියම් කාබනේටය සහ වායුමය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සාධනාකාරයි. අවශ්‍ය කරන උෂ්ණත්වය මොකද මැග්නීසියම් කාබනේට් වලට තවදුරටත් වියෝජනය වීමේ හැකියාවක් තියෙනවා. මැග්නීසියම් කාබනේට් වලට ඒගොල්ලන්ගේ වියෝජන උෂ්ණත්වය ලැබුණොත් සෙල්සියස් 540 ලැබුණොත් තවදුරටත් මැග්නීසියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සෑදීමේ හැකියාවක් තියෙනවා. තව උදාහරණයක් කියන්නම් කැල්සියම් බයිකාබනේට්. කැල්සියම් බයිකාබනේට් කියන ඝනය වියෝජනය වුණොත් ලැබෙන්නේ කැල්සියම් කාබනේට් සහ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සාදමින්. මේ ලැබෙන කැල්සියම් කාබනේට් කියන ඝනය ඒගොල්ලන්ගේ වියෝජන උෂ්ණත්වය වන සෙල්සියස් 950 ලැබුණොත් කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් වායු සාදමින් තවදුරටත් වියෝජනය වීමක් සිද්ධ වෙනවා. ඔය විදිහට ස්ට්‍රොන්ටියම් කාබනේට් සහ බේරියම් බයිකාබනේට්ගෙන් ලැබෙන කාබනේටත් තවදුරටත් ඒවායේ ඔක්සයිඩ් දක්වා වියෝජනය වීමේ හැකියාවක් තියෙනවා. මේ තමයි බයිකාබනේට් වල තාප වියෝජනය සහ ජල ද්‍රවතාවය පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙන කාරණා ටික. ඊගාවට අපිට හයිඩ්‍රොක්සයිඩ් සහ සල්ෆේට් පිළිබඳව ජලයේ ද්‍රවතාව පිළිබඳව අධ්‍යයනය කිරීමක් කරන්න වෙනවා. මුලින්ම ගමු හයිඩ්‍රොක්සයිඩ් පිළිබඳව.
හයිඩ්‍රොක්සයිඩ් OH- සහිත සංයුග. හයිඩ්‍රොක්සයිඩ් වලදී අපි මේකෙදි සලකන්න වෙන්නේ ජල ද්‍රාවතාව පිළිබඳ පළවන කාණ්ඩයේ සියලුම හයිඩ්‍රොක්සයිඩ් ජලයේ ද්‍රාවකයි. ලිතියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, මේ සියලුම හයිඩ්‍රොක්සයිඩ් ජල ද්‍රාව්‍ය තත්ත්වයේ තමයි තියෙන්නේ. ජල ද්‍රාව්‍ය තත්ත්වයට මත් වෙලා තියෙනවා. ඒ වගේම දෙවන කාණ්ඩයේ ගත්තොත් පොඩි වෙනසක් තියෙනවා. මේක අපි ඉස්කෝලේ ඉතා ප්‍රසිද්ධ සිද්ධාන්තයක්. දෙවන කාණ්ඩය ගත්තොත් කාණ්ඩයේ ඉහළට යන්න ජල අද්‍රාව්‍ය තත්ත්වයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් කාණ්ඩයේ ඉහළින් තියෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ අද්‍රාව්‍ය. ජලයේ තියෙන්නේම නැහැ. ජලයේ අද්‍රාව්‍ය සුදු පැහැදිලි අවක්ෂයයක් වශයෙන් තමයි පවතින්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂයයක් තමයි. නමුත් අපි කියන්නේ ජලයේ මද වශයෙන් ද්‍රාව්‍යයි කියන්නේ. ඉතාමත් කුඩා ප්‍රමාණයක් වතුරේ දිවෙනවා, මද වශයෙන් දිවෙනවා. විශාල වශයෙන් අවශ්‍යක වතුරලා තියෙනවා. ස්ට්‍රොන්ටියම් හයිඩ්‍රොක්සයිඩ් අපි කියන්නේ ජලයේ මද වශයෙන් අද්‍රාව්‍යයි කියන්නේ. මද වශයෙන් තමයි අවශ්‍යක වෙන්නේ. මද වශයෙන් තමයි අද්‍රාව්‍යය. විශාල වශයෙන් ජලයේ දිවෙලා තියෙනවා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් නම් ජල ද්‍රාව්‍ය. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් නම් ජලයේ ද්‍රාව්‍ය තත්ත්වය තමයි තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕන හයිඩ්‍රොක්සයිඩ් කාණ්ඩේ පහළට යන විට වතුරේ දිවෙනවා. කාණ්ඩේ ඉහළට යනකොට ජලයේ අද්‍රාව්‍ය තත්ත්වයටපත් වෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පැහැදිලි අවක්ෂයයක්. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ ද්‍රාව්‍යයි. ඒක අපි දැනගන්න ඕන කාරණා. ඊගොල්ලෝ අපිට සල්ෆේට් වල ජල ද්‍රාව්‍යතාව පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙනවා. සල්ෆේට පිළිබඳව ජල ද්‍රාව්‍යතාවය අධ්‍යයනය කරන්න තියෙනවා. SO2-. පළමුවන කාණ්ඩයේ සියලුම සල්ෆේට ජල ද්‍රාව්‍ය තත්ත්වයේදී සෝඩියම් සල්ෆේට්, පොටෑසියම් සල්ෆේට් නිසා පිළිබඳ විශේෂ අධ්‍යයන කිරීමක් අපි කරන්නේ නැහැ. පළමුවන කාණ්ඩයේ සියලුම සල්ෆේට ජලයේ ද්‍රාව්‍ය. දෙවන කාණ්ඩයේ සල්ෆේට් මැග්නීසියම් සල්ෆේට් ජල ද්‍රාව්‍ය. මැග්නීසියම් සල්ෆේට් ජල ද්‍රාව්‍ය. ඒකේ කාණ්ඩයේ පහළින් ඉන්න බේරියම් සල්ෆේට් තමයි ජලීය අද්‍රාව්‍ය. ජලයේ අද්‍රාව්‍ය සුදු පැහැදිලි අවක්ෂයයක් වශයෙන් තමයි පවතින්නේ. නැත්නම් තියෙන කැල්සියම් සල්ෆේට් සුළු වශයෙන් දිවෙනවා. තමයි පිළිවෙල සුළු වශයෙන් අවක්ෂය වෙනවා කියලා නැත්නම් සුළු වශයෙන් අද්‍රාව්‍ය. ස්ට්‍රොන්ටියම් සල්ෆේට් සුළු වශයෙන් ද්‍රාව්‍යයි, ඊටම සුළු ප්‍රමාණයක් ද්‍රාව්‍යයි. බේරියම් සල්ෆේට් තමයි සුදු පැහැදිලි අවක්ෂයයක් වශයෙන් තියෙන්නේ. ඒතකොට දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. සල්ෆේට් දෙවන කාණ්ඩයේ සල්ෆේට කාණ්ඩයේ පහළට යන විට ජල අද්‍රාව්‍ය වෙනවා. හයිඩ්‍රොක්සයිඩ් කාණ්ඩයේ ඉහළට යන විට ජල අද්‍රාව්‍ය වෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු අවක්ෂයයක්, මැග්නීසියම් සල්ෆේට් ජල ද්‍රාව්‍ය. බේරියම් සල්ෆේට් සුදු අවක්ෂයයක්, බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ජල ද්‍රාව්‍ය. ඒ නිසා හයිඩ්‍රොක්සයිඩ් ඉහළට යන අවක්ෂය වෙනවා. සල්ෆේට පහළට යන්නයි අවක්ෂයක ගත වෙලා තියෙන්නේ. මේ තමයි සල්ෆේට්ලා කතාව. බේරියම් සල්ෆේට් ගැන විශේෂ කාරණාවක් තියෙනවා. මේ P ගුණ ආශ්‍රිතව ලැබිලා තියෙන ප්‍රශ්නවලදී බේරියම් සල්ෆේට් නම් තියෙන සුළු පැහැදිලි අවක්ෂයයට අමතරව බේරියම්ලගේ තවත් ලවණයක් තියෙනවා බේරියම් සල්ෆයිඩ්. මෙයක් සුළු බාර අවක්ෂයක. මේක සුළු පැහැදිලි අවක්ෂයක. ඒ වගේම බේරියම්ගේ සල්ෆයිඩ් සුළු පැහැදිලි අවක්ෂයක. බේරියම් සල්ෆයිඩ් වතුරේදී අවක්ෂයකයි. ඒ කියන්නේ ජලයේ අද්‍රාව්‍ය. ඒ වගේම කණුක අම්ලවල අද්‍රාව්‍ය. කණුක අම්ලවල අද්‍රාව්‍ය දියවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි බේරියම් සල්ෆයිඩ් සුදු අවක්ෂයයක් වුණාට එයා ජලයේ අද්‍රාව්‍ය වෙනවා. ජලයේ අද්‍රාව්‍ය නමුත් කණුක අම්ලවල ද්‍රාව්‍ය. කණුක අම්ලවල ද්‍රාව්‍ය තත්ත්වයකින්. ඒතකොට සුදු පැහැදිලි අවක්ෂයයක් වන බේරියම් සල්ෆේට් සහ බේරියම් සල්ෆයිඩ් එකිනෙක රසායනිකව හඳුනාගැනීමේ ක්‍රමවේදයක් විදිහට වතුර දාලා තියලා හරියන්නේ නැහැ. මොකද ජලයේදී බේරියම් සල්ෆයිඩ් බේරියම් සල්ෆේට් කියන දෙන්නම සුදු අවක්ෂය. හැබැයි කණුක අම්ලයක් පිළිවෙත් සුදු පැහැදිලි බේරියම් සල්ෆේට් දියවීමක් සිද්ධ වෙන්නේ නැහැ. බේරියම් සල්ෆයිඩ් දියලා යනවා. ඒතකොට බේරියම් සල්ෆේට් සහ සල්ෆයිඩ් රසායනිකව හඳුනාගැනීමේ ක්‍රමවේදයක් විදිහට කණුක අම්ලයක් පිළිවෙත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. කණුක අම්ලයේ බේරියම් සල්ෆේට් දියවෙන්නේ නැහැ. කණුක අම්ලයේ බේරියම් සල්ෆයිඩ් දියලා යනවා. මේ සිද්ධියත් අපි තවම දැනගන්න ඕන. ඒකට ප්‍රශ්න වලට උත්තර දෙීමේදී මේ සිද්ධාන්තය වැදගත් වෙයි. අපිට ඉස්කෝලේ පාඩමේ තවත් එක් සිද්ධාන්තයක් තියෙනවා මේ පහන් සිළු පරීක්ෂාව කියන කාරණා.
පහසුළු පරීක්ෂාවේදී කරන්නේ අදාළ මූලද්‍රව්‍ය වලින් කොටසක් තනුක අම්ලයක් තුළ ගිල්වන ලද පැන්සල් 3කට අරගෙන ඒ තනුක අම්ල වල ගිල්ලන්නේ මූලද්‍රව්‍ය වල අයනීය සාදා ගැනීම සඳහා තනුක අම්ලයක ගිල්වන ලද පැන්සල් 3කට අදාළ මූලද්‍රව්‍යයන්ගෙන් ඉතා සුළු ප්‍රමාණයක් අරගෙන බන්සල් 1000කට ඇල්ලීමේ ක්‍රියාව තමයි පහසුළු පරීක්ෂාව කියලා කියන්නේ. ඒ පහසුළු පරීක්ෂාවේදී විවිධ මූලද්‍රව්‍යයන් විසින් ඒ අර ශක්තිය ලබාගෙන බන්සල් 1000ගේ දැල්ලෙන් තාප ශක්තිය ලබාගෙන ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වලට යවලා නැවත පහළ ශක්ති මට්ටම් කරා පැමිණීමේදී විකිරණ විමෝචනය වෙනවා කියලා අපි දන්නවා. ඒ නිකුත් කරන විකිරණ වල සංඛ්‍යාත අනුව වර්ණ වලට බෙදියන ආකාරයක් තියෙනවා. පහසුළු පරීක්ෂාව අපිට ඍජුව පාවිච්චි කරන්න පුළුවන් එස්ගොනුවේ මූලද්‍රව්‍යයන් රසායනිකව හඳුනා ගැනීම සඳහා. විශේෂයෙන්ම පළමු කාණ්ඩයේ මුලින්ම දෙන ලිපිය පහසුළු පරීක්ෂාවේදී දක්වන්නේ රතු වර්ණයක්. ඒක ඔයගොල්ලන්ගේ නෝට් එකේ මම දීලා තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන්. ලිතියම් විසින් රතු වර්ණයක් දක්වනවා. සෝඩියම් විසින් කහ පැහැති වර්ණයක් තමයි දක්වන්නේ. පොටෑසියම් ලිලැක් තම් පැහැ කියන වර්ණය දක්වනවා. සීසියම් විසින් නිල් තම් පැහැයක් තමයි දක්වන්නේ. ඒ අදාළ මූලද්‍රව්‍ය ඊට අදාළ වර්ණ දක්වනවා. ඔන්න නැවත කියන්න නෝට් එකේ ඔයගොල්ලන්ගේ තියෙනවා බලා ගන්න පුළුවන්. ලිතියම් රතු වර්ණය, සෝඩියම් කහ වර්ණය, පොටෑසියම් ලිලැක් තම් පැහැ, ස්ට්‍රොන්ටියම් නිල් තම් පැහැ. ඒ වගේම දෙවන කාණ්ඩේ මූලද්‍රව්‍යයන් ගත්තොත් කැල්සියම් තැඹිලි රතු පැහැයක් තමයි දක්වන්නේ. ඒ වගේම ස්ට්‍රොන්ටියම් ක්‍රිම්සන් රතු පැහැයක් දක්වනවා. ඒ වගේම පහළින්ම පවතින බේරියම් ලා කොළ පැහැයක් දක්වනවා. ඊට අමතරව කොපර් ඇපල් කොළ පැහැයක් දක්වනවා. ඒ වර්ණ ටික ඔයගොල්ලන්ට නෝට් එකේ මම දීලා තියෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේකේ මම කතා කරේ S3 මූලද්‍රව්‍යයන් සාධන සංයෝග සහ S3 මූලද්‍රව්‍යයන්ගේ ගතිගුණ පිළිබඳ සිද්ධාන්ත ඉතා කීපයක් පමණයි. ඔයාලගේ පන්ති පටන් ගත්තාම මේ පිළිබඳ වැඩි විස්තරයක් කතා කරලා S3 පිළිබඳ වැඩි විශ්ලේෂණාත්මක තොරතුරු ප්‍රමාණයක් කතා කරලා ඒ ආශ්‍රිතව තියෙන ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී ඔයගොල්ලන්ට තවදුරටත් මේ පාඩම වර්ධනය කර ගැනීම හැකියාවක් තියෙනවා මේ අදාළ සිද්ධාන්ත. දැනට ඔයගොල්ලෝ මේ මම ඔයගොල්ලන්ට ලියපු නෝට් එක හොඳට පාඩම් කරලා ඒ නෝට් එකත් එක්ක මම මේ වීඩියෝ එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ගේ විශ්ලේෂණාත්මක සිද්ධාන්ත ආපීඩිය පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා මේ නෝට් එක ඉතා ඉක්මනින් පාඩම් කිරීම මගින් දිනපතා නැවත මතක් කිරීම මගින් ඉතා පහසුවෙන් පිළිවෙලට මේ සිද්ධාන්ත කොටස ආවරණය කරගන්න පුළුවන්. අපේ පන්ති තාම මේ පිළිබඳ වැඩි විස්තරයක් කතා කරලා ස්කූල් පිළිබඳ වැඩි විශ්ලේෂණාත්මක තොරතුරු ප්‍රමාණයක් කතා කරලා ඒ ආශ්‍රිතව තියෙන ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී ඔයගොල්ලන්ට තවදුරටත් මේ පාඩම වර්ධනය කර ගැනීම හැකියාවක් තියෙනවා මේ අදාළ සිද්ධාන්ත. දැනට ඔයගොල්ලෝ මේ මම ඔයගොල්ලන්ට ලියපු නෝට් එක හොඳට පාඩම් කරලා ඒ නෝට් එකත් එක්ක මම මේ වීඩියෝ එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ගේ විශ්ලේෂණාත්මක සිද්ධාන්ත ආපීඩිය පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා මේ නෝට් එක ඉතා ඉක්මනින් පාඩම් කිරීම මගින් දිනපතා නැවත මතක් කිරීම මගින් ඉතා පහසුවෙන් පිළිවෙලට මේ සිද්ධාන්ත කොටස ආවරණය කරගන්න පුළුවන්. අපේ පන්ති ආරම්භ කරුවාම මේ පාඩමාශ්‍රිතව පවතින ප්‍රශ්න විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරලා ඉගෙනගත්ත සිද්ධාන්ත කොටස් නැවත තහවුරු කරගමු.